බලන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නය අපෙන් අහනවා මූලික භෞතික රාශියක් නොවන්නේ කියලා. රයිට්. මෙතෙන්දි පුතේ අපි චුට්ටක් මතක් කරගන්න ඕන මේ SI ක්‍රමයේ යටතේ හඳුන්වලා දුන්නු මූලික භෞතික රාශි මොනවද කියලා. අපි පුතේ SI ක්‍රමයේ යටතේ කතා කරා මූලික භෞතික රාශි, ඊළඟට පුතේ පරිපූරක භෞතික රාශි, එතනින් පස්සේ SI උපසර්ග කතා කරා උපගුණාකාර සහ ගුණාකාර කියලා කොටස් දෙකක් ගැන. එතනින් පස්සේ පුතේ අපි කතා කරා SI ව්‍යුත්පන්න ඒකක. එතෙන්දිත් අපි SI ව්‍යුත්පන්න විශේෂ නාම සහිත ඒකක සහ SI ව්‍යුත්පන්න සංයුක්ත නාම සහිත ඒකක කතා කරා. එතනින් පස්සේ පුතේ අපි SI ක්‍රමයේ යටතේ ඉඩ දුන් SI නොවන ඒකක පිළිබඳව කතා කරා. හරි. ඉතින් මේ කොටස පුතේ හොඳින් අධ්‍යයනය කරලා පාඩම් කරලා හිටපු දරුවන්ට නම් මේ පේපරේට ගොඩක් හොඳ ලකුණක් ගන්න තිබ්බා. හරි. රයිට්. අපි බලමුකෝ පොඩ්ඩක් මූලික භෞතික රාශියක් නොවන්නේ මොනවද පුතේ මූලික භෞතික රාශි SI ක්‍රමයේ හඳුන්වලා දීලා තියෙන. SI ක්‍රමයේ හඳුන්වලා දීලා තියෙන මූලික භෞතික රාශිය තමයි පුතේ දිග, කාලය, ස්කන්ධය, තාප ගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, දීප්ත තීව්‍රතාවය සහ ද්‍රව්‍ය ප්‍රමාණය. ඉතින් මේ ඒකක ගැන අපි වෙන වෙනම පන්තියේ සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. මේ දීලා තියෙන ඒකක ටික ගත්තට පස්සේ පුතේ ස්කන්ධය, ආරෝපණය, දීප්ත තීව්‍රතාවය, දිග, කාලය කියන ටික ගත්තම ආරෝපණය කියන එක මෙතන තියෙන එකක් නෙවෙයි. SI මූලික ඒකකයක් නෙවෙයි. එහෙනම් පුතේ මූලික භෞතික රාශියක් නොවන්නේ ආරෝපණයයි. හැබැයි අපි උත්තරේ ගත්තට පස්සේ එතනින් නවතින්න හොඳ නැහැ. අපි හොයන්න ඕන මේ ආරෝපණය කියන ඒකකය SI ඒකකයක්ද? SI ඒකකයක් නම් කුමන වර්ගයේ SI ඒකකයක්ද? එහෙම නැත්නම් SI නොවන ඒකකයක්ද කියන එක. පුතේ ආරෝපණය කියන එක SI ඒකකයක්. ඒක SI ව්‍යුත්පන්න විශේෂ නාම සහිත ඒකකයක්. ආරෝපණය මනින්න පුතේ අපි ගන්නවා කූලෝම් කියන ඒකකය. අපි යාව කැපිටල් C අකුරෙන් අංකණය කරනවා. කැපිටල් C අකුරෙන් අංකණය කරනවා. හරි. එහෙනම් පුතේ මූලික භෞතික රාශියක් නොවන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 ආරෝපණය. හරි. ඊළඟට එන්න පුතේ දෙවැනි MCQ එකට බලන්න ඒකේ කියනවා SI මූල ඒකකයක් නොවන්නේ. මොකක්ද පුතේ මේ ආපහු කියන මූල ඒකකයක් නොවන්නේ? මූල ඒකකයක්? ඔව් මේ මූල ඒකකයක් කියන්නේ මූලික ඒකකයක් නොවන්නේ කියන එකයි මේ අහලා තියෙන්නේ. එතන පුතේ දීලා තියෙනවා capital A, capital K, simple C, D, simple M, simple G කියන අකුරු. අපි පොඩ්ඩක් බලමු මෙයාලගේ ඒකක ටික මතක් කරගෙන එතනින් මෙතෙන්ට අදාළ නොවන එකක් තියෙන්නේ මොකක්ද කියලා. හරි. මේ බලන්න පුතේ. පුතේ දිගමනින්න ගන්නවා අපි simple M අකුර. හරි. කාලය මනින්න අපි ගන්නවා simple S අකුර. එතකොට මේ මීටර්, මේ සෙකන්ඩ්, තප්පර කියන එක. ස්කන්ධයට පුතේ අපි කිලෝග්‍රෑම් කියන එකයි ගන්න. අන්න එතෙන්දී ඔබ චුට්ටක් මතක තබා ගන්න ඕන මේ කිලෝග්‍රෑම් කිව්වම ස්කන්ධය මනින ඒකකයේ ග්‍රෑම්. කිලෝ කියන්නේ උපසර්ග පදයක්. හරි. එතකොට SI මූලික ඒකක 7 සැලකුවම ඒ 7 එකම එක ඒකකයයි තියෙන්නේ පුතේ උපසර්ග පදයකුත් එක්ක තියෙන. එයා තමයි මේ කිලෝග්‍රෑම්. තාපගතික උෂ්ණත්වය පුතේ අපි කැපිටල් K කෙල්වින් වලින් මනිනවා. විද්‍යුත් ධාරාව ඇම්පියර් කැපිටල් A අකුරෙන් අංකණය කරනවා. දීප්ත තීව්‍රතාවය කැන්ඩෙලා සිම්පල් CD වලින් අංකණය කරනවා. ද්‍රව්‍ය ප්‍රමාණය MOL මවුල වලින් අංකණය කරනවා. ඉතින්දිත් සිම්පල් අකුරු තමයි භාවිතා වෙන්නේ. අපි චුට්ටක් මතක් කරලා බලමු. ඇයි මේ සමහරක් ඒවා කැපිටල් ඒ වගේම සමහරක් සිම්පල් වෙන්නේ ඇයි කියලා. පුතේ SI ක්‍රමයේදී කිව්වා යම් ඒකකයක් නම් කිරීමට මුල් වන්නේ විද්‍යාඥයෙක්ගේ නමක්. එහෙම නැත්නම් යම් පුජ්‍යලයෙක්ගේ නමක් නම් පුතේ එතෙන්දී ඒ ඒකකය අපි ඉංග්‍රීසි ලොකු අකුරු එහෙම නැත්නම් කැපිටල් අකුරු වලින් නම් කරා. එහෙම නොවන අකුරු සිම්පල් අකුරු වලින් එහෙම නැත්නම් ඉංග්‍රීසි හොඩියේ කුඩා අකුරු වලින් අපි අංකණය කරා. ඉතින් දරුවනේ මේ කෙල්වින් සහ ඇම්පියර් ගත්තන් පස්සේ පුජ්‍යලයන් සිහිවීම වෙනස යොදපු ඒකක ඒ නිසා තමයි ඒවට කැපිටල් අක්ෂර භාවිතා කරලා තියෙන්නේ. එතකොට දරුවනේ කැන්ඩෙලා කියන නම කියවුවම එකපාරටම අපිට හිතට එනව නේද කැන්ඩෙලා කිව්වම පස්සේ නිකන් කාන්තාවක්ගේ නමක් වගේ. ඔව්. හොඳට මතක තියාගන්න පුතේ කැන්ඩෙලා කියන්නේ පුජ්‍යල නාමයක් නෙවෙයි. මේ කැන්ඩෙලාව කියන ඒකකය මේ දීප්ත තීව්‍රතාවය මනින්න නම් කරගෙන තියෙන මේ කැන්ඩෙලාව කියන ඒකකය කැන්ඩල් ලයිට්. ඒ කියන්නේ ඉටිපන්දම් එළිය කියන වචනය ඇසුරින් බිඳිලා ආපු ඒකකයක්. මොකද අතීතයේ පුතේ දීප්ත තීව්‍රතාවය මනින්න භාවිතා කරේ ඉටිපන්දම් එළිය වර්ග මීටරයකට වැටෙන ඉටිපන්දම් එළිය හා සම්බන්ධ රාශීන් ටිකක්. ඉතින් ඒකෙන් බිඳිලා ආපු ඒකකයක් ඉන්න තමයි මේක කැන්ඩෙලාව
කැන්ඩෙලා කියන ඒකකේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක පටලව ගන්න එපා. කැන්ඩෙලාව කියලා කියවුවන් නිකන් එකපාරටම කාන්තාවක්ගේ නමක් වගේ දැනුණට හරි මෙතෙන්දී මේ පුජ්‍යල නාමයක් නෙවෙයි SI ඒකක වලදී පුතේ හැමතිස්සෙම පුජ්‍යල නාම යෙදිච්ච තැන් වලදී අපි කැපිටල් අක්ෂර භාවිතා කරනවා. දැන් මීට අමතරව SY ව්‍යුත්පන්න විශේෂ නාම කොටසෙදී නිව්ටන්, පැස්කල්, බෙකරල්, වොට් මේ වගේ ගොඩාක් ඒකක තියෙනවා පුතේ. SI ව්‍යුත්පන්න විශේෂ නාම කොටසෙදී පුජ්‍යලයන් සිහිවීම පිණිස නම් යොදපු. හරිද දරුවනේ? ඉතින් බලන්න දෙවැනි MCQ එකේ එතකොට භෞතික විද්‍යාව නූතන හා සම්භාව්‍ය භෞතික විද්‍යාව අතර සැබෑ සංවාදය තිලින්න කුමාරසිංහ අංක 1 ඇම්පියර් 2 කෙල්වින් 3 කැන්ඩෙලා හරි සිම්පල් CD 4 මීටර් සිම්පල් M 5 ග්‍රෑම් හරි නමුත් මූලික ඒකකය SI මූලික ඒකකය වෙන්නේ ග්‍රෑම් නෙවෙයි කිලෝග්‍රෑම්. එහෙනම් ස්කන්ධය මැනීම සඳහා යොදාගන්නේ කිලෝග්‍රෑම් කියන ඒකකයයි. ඒ නිසා පුතේ ග්‍රෑම් කියන එක SI මූල ඒකකයක් විදිහට අපිට ගණන් ගන්න බෑ. ඊළඟට පුතේ තුන්වෙනි ප්‍රශ්නටත් එන්න ඔහොමම පහත කුමක් තනි නමකින් හැඳින්වෙන SI ව්‍යුත්පන්න ඒකකයක් නොවන්නේද කියලා අහනවා. පහත කුමක් තනි නමකින් හැඳින්වෙන SI ව්‍යුත්පන්න ඒකකයක් නොවන්නේද? ඉතින් ඒකටත් උත්තරේ මෙතනම තියෙනවා පුතේ. මොකක්ද? SI ව්‍යුත්පන්න ඒකකයක් නොවන්නේ. බලන්න පුතේ. what joule weber hertz ඒ ටික තාම ඔයාලට හුරු නැතුව ඇති පුතේ. තාම උසස් පෙළට ඇවිල්ලා වැඩි දවසක් ගියේ නැහැ. තාම හුරු නැතුව ඇති ඒ නිසා. හැබැයි මේ උත්තර පහ කියවගෙන යනකොට ඔබට හුරු පුරුදු එක්කෙනෙක් අහුවෙනවා. කවුද? කැන්ඩෙලා. කැන්ඩෙලා කියන්නේ SI මූලික ඒකකයක්. එයා ව්‍යුත්පන්න ඒකකයක් නෙමෙයි. එහෙනම් පහත කුමක් තනි නමකින් හැඳින්වෙන SI ව්‍යුත්පන්න ඒකකයක් නොවන්නේද? හතරවෙනි පිළිතුර කැන්ඩෙලා තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඉතින් හර්ට්ස්, වේබර්, ජූල්, වොට් කියන ඒවා පුතේ SI ව්‍යුත්පන්න විශේෂ නාම සහිත ඒකක. ඉතින් ඒ හා සම්බන්ධව අපි පන්තියේ දීපු සිද්ධාන්ත සටහනේ බලන්න. ඒකේ අපි වොට්, ජූල්, වේබර්, හර්ට්ස් කියන ඒකක මොනවද කියලා කතා කරලා තියෙනවා. හරි නේද දරුවනේ? රයිට්. ඊළඟට පුතේ හතරවෙනි ප්‍රශ්නෙට එන්න. පහත කුමන වර්ණයෙහි මූලික භෞතික රාශිය සහ අදාළ SI ඒකකය අදාළ SI මූල ඒකකය සඳහන් නොවන්නේද කියලා අපෙන් අහලා තියෙනවා. බලන්න පුතේ පළවෙනි පිළිතුර දිග සිම්පල් M. හරි දිග මනින්න සිම්පල් M වලින් අපි කතා කරානේ. දෙවැනි පිළිතුර දීප්ත තීව්‍රතාවය කැන්ඩෙලා. ඒකත් හරි සිම්පල් CD අක්ෂර දීලා තියෙන්නේ. ඔබ හොඳට අවධානයෙන් ඉන්න සිම්පල් CD මද තියෙන්නේ කියලා. එහෙම නැති වුණොත් වැරදි. කැපිටල් C කැපිටල් C සිම්පල් D තිබ්බනම් කැඩ්මියම්. හරි එහෙම ඒකකයක් නැහැ. ඊළඟට තුන්වෙනි එක පුතේ පදාර්ථ ප්‍රමාණය මවුල සිම්පල් MOL ඒ පිළිතුරත් නිවැරදි. 4 විද්‍යුත් ධාරාව ඇම්පියර් කැපිටල් A අකුර ඒ පිළිතුරත් නිවැරදි. පස්වෙනි එක තාප ගතික උෂ්ණත්වය සෙල්සියස් වැරදි. සෙල්සියස් කියන එක උෂ්ණත්වය මනින්න ගන්නවා තමයි. හැබැයි මූලික භෞතික රාශියක් නෙමෙයි. තාපගතික උෂ්ණත්වය මනින්නේ පුතේ අපි කෙල්වින් කියන එකකින් එතෙන්ට කැපිටල් K අකුර තමයි එන්න ඕන. එහෙනම් පුතේ බලන්න නිවැරදි පිළිතුර විදියට පුතේ අපිට පස්වෙනි පිළිතුර තෝරගන්න පුළුවන්. අපෙන් අහන්නේ SI මූල ඒකකයක් සඳහන් නොවන්නේ භෞතික රාශිය සහ අදාළ SI මූල ඒකකය සඳහන් නොවන්නේ කියලායි අපෙන් අහන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර පුතේ පස්වෙනි පිළිතුර තාපගතික උෂ්ණත්වයට නම් කෙල්වින් තමයි එන්න ඕන නේද? හරි. එහෙනම් දරුවනේ හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පස්වෙනි එක නේද? හරි. අපි යමු දරුවනේ නම් ඊළඟ MCQ එකට. බලන්න දරුවනේ අපෙන් පස්වෙනි ප්‍රශ්නේ අහනවා සෙන්ටි කිලෝ මෙගා නැනෝ කියන උපසර්ග 4 ඒවායේ විශාලත්වය වැඩි වන පිළිවෙලට සකසා ඇත්තේ කියලා. හරි. පුතේ මේ තියෙන්නේ අපි උසස් පෙළට SI ඒක යටතේදී කතා කරන සියලුම උපසර්ග පද ටික. ඉතින් මේවෙන් අගය වැඩි වෙන පැත්තට අපි ඒවා ගුණාකාර විදිහට අගය අඩු වෙන පැත්තට ඒවා උපගුණාකාර විදිහට කතා කරනවා. දැන් කිලෝ මෙගා ගෙගා ටෙරා පෙටා එක්සා සෙටා යොටා වගේ ඒවට යනකොට පුතේ අගය එන්න වැඩි වෙනවා. අපි සාමාන්‍ය උසස් පෙළට මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි කතා කරන්නේ. නමුත් මෙතනින් තව ඒකක දෙකකුත් තියෙනවා අර්ථ දක්වලා. ඒ වගේම පුතේ පහලට ගත්තොත් උපගුණාකාර පැත්ත මිලි මයික්‍රෝ නැනෝ පිකෝ පැම්ටෝ ඇටෝ සෙප්ටෝ යොප්ටෝ කියලා පහලට උපගුණාකාර ටික කියන්න පුළුවන්. ඒකෙත් පුතේ මෙන්න මේ සෙප්ටෝ යොප්ටෝ කියන දෙක පුතේ උසස් පෙළට වැඩි කතා කරන්නේ. නමුත් ඒ දක්වා තියෙනවා. එතකොට මේ හැම කළු පෑනෙන් ලියලා තියෙන ඔක්කොම ටික පුතේ 10 තුන්වෙනි බලයෙන් බලයට තමයි වෙනස් වෙන්නේ. 10 3 10 6 10 9 10 12 10 15 10 18 10 21 10 24 විදියට. එතකොට පහලට එනකොට 10 ඍණ 3 10 ඍණ 6 10 ඍණ 9
10 ඍණ 12, 10 ඍණ 15, 10 ඍණ 18, 10 ඍණ 21, 10 ඍණ 24 විදියට තමයි මේවායේ අගයන් අඩු වෙන්නේ. ඉතින් ඊට අමතරව පුතේ 10 තුන්වෙනි බලයට යන්නේ නැති ඒකක දෙකක් අර බිඳුවේ ඉඳන් දෙපැත්තට වෙනකොට මුලින්ම උපගුණාකාරක පදයක් යෙදෙන්න ඕන වෙන වෙලාවේදී හෙක්ටෝ සහ ඩෙකා කියලයි සෙන්ටි සහ ඩෙසි කියලා ඒකක දෙකක් පාවිච්චි කරනවා. අපි මේ යාළුවගේ අගයන් ටික අරගෙන බලමු. අරගෙන පුතේ මේ MCQ එකට නිවැරදි වර්ණය තෝරාගමු. හරි. දැන් කිලෝ කිව්වොත් 10 තුන්වෙනි බලය නේද? 10 3. මෙගා කිව්වොත් 10 6. ගෙගා 10 9. ටෙරා 10 12. පෙටා 10 15. එක්සා 10 18. පුතේ සෙටා 10 21. යෙප්ටා 10 24. 15ට ගියොත් පුතේ මෙතන ඉඳන් 15ට ආවොත් අපි මෙතරම ලියන්නම් මිලි 10 ඍණ 3, මයික්‍රෝ 10 ඍණ 6, නැනෝ 10 ඍණ 9, පිකෝ 10 ඍණ 12, පැම්ටෝ 10 ඍණ 15, ඇටෝ 10 ඍණ 18. ඊට පුතේ සෙප්ටෝ 10 ඍණ 21, යෙප්ටෝ 10 ඍණ 24. ඊට අමතරව පුතේ මෙන්න මේ මිලි පැත්තේ තියෙන ඩෙසි සහ සෙන්ටි කියන ඒවා ගත්තට පස්සේ ඩෙසි කියන එක 10 ඍණ 1ටත් සෙන්ටි කියන එක 10 ඍණ 2ටත් භාවිතා වෙනවා. හෙක්ටෝ සහ ඩෙකා ගත්තට පස්සේ ඒත් එහෙමයි. ඩෙකා කියන එක පුතේ භාවිතා වෙනවා 10 1ට, හෙක්ටෝ කියන එක භාවිතා වෙනවා 10 2ට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුතේ මේ උපසර්ග පදවල අගයන් දීලා තියෙන්නේ. දරුවනේ දැන් අපි බලමු අපිට දීලා තියෙන සෙන්ටි කිලෝ මෙගා නැනෝ කියන පද ටිකනේ. බලන්න සෙන්ටි. රයිට් 10 ඍණ 2යි. ඊළඟට පුතේ කිලෝ 10 3යි. මෙගා 10 6යි. නැනෝ 10 ඍණ 9යි. එතකොට පුතේ මේවායේ විශාලත්වය වැඩි වෙන පිළිවෙලට. එහෙනම් අඩුම එක්කෙනා පුතේ නැනෝ. අපි නැනෝ වලින් පටන් ගමු. නැනෝ ඊළඟට පුතේ අපිට ගන්න පුළුවන් සෙන්ටි. ඊළඟට පුතේ කිලෝ සහ මෙගා කියන පිළිතුරු තෝරගන්න පුළුවන්. හරි. දැන් දරුවනේ මෙන්න මේ ඒකක ලියනකොට ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි මේ N සහ C සිම්පල් අක්ෂර N C K අකුරු තුනම සිම්පල් අක්ෂර. මෙන්න මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා පුතේ. මෙන්න මේ කිලෝ ළඟට එනකම්. හරි. මෙන්න මේ උපසර්ග පද ව්‍යාප්තිය තුල කිලෝ කියන පදය ළඟට එනකම් පුතේ සියලුම අකුරු සිම්පල් අකුරුයි භාවිතා කරලා තියෙන්නේ. කිලෝ වලින් උඩ පුතේ ඔක්කොම කැපිටල් අක්ෂර භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දි පුතේ සාමාන්‍යයෙන් ගුණාකාර සහ උපගුණාකාර වෙන් කරගන්න උපගුණාකාර කියන්නේ අගය අඩු වෙන පැත්තට තියෙනේවා සිම්පල් අක්ෂර වලිනුත් අගය වැඩි වෙන පැත්තට තියෙනේවා කැපිටල් අක්ෂර වලිනුත් තමයි නම් කරලා තියෙන්නේ. හැබැයි විශේෂත්වයක් වෙන්නේ අගය වැඩි වෙන පැත්තේ ඉන්න කිලෝත් සිම්පල් K අකුරෙන්ම තමයි අංකණය කරන්නේ. ඒකට හේතුව පුතේ මෙයා කැපිටල් K කරන්න ගියොත් SI මූලික ඒකකවල තාප ගතික උෂ්ණත්වයේ කෙල්වින් කැපිටල් K අකුරෙන් තියෙන්නේ. එහෙම වුණොත් පුතේ තව ගැටලුවක් පැන නගිනවා. අන්න ඒ නිසා පුතේ SI උපසර්ග පදවල ගුණාකාර කොටසේ SI උපසර්ග පදවල ගුණාකාර කොටසේ K අකුර විතරයි සිම්පල් අක්ෂර තියෙන අනිත් සියල්ලම කැපිටල් අකුරු. ඒ වගේම පුතේ උපගුණාකාර පැත්තේ සියල්ලම සිම්පල් අක්ෂර. හරි. දැන් පුතේ අපි පස්වෙනි පිළිතුරට නිවැරදි වර්ණය තෝරාගත්තොත් නැනෝ සෙන්ටි කිලෝ මෙගා පිළිවෙලටයි එන්න ඕන පුතේ. නැනෝ සෙන්ටි කිලෝ මෙගා පිළිවෙලට තියෙන්නේ දෙවැනි පිළිතුර. එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. බලන්න පුතේ 6 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා පහත භෞතික රාශි අතරින් මාන නොපවතින භෞතික රාශිය වන්නේ. පහත භෞතික රාශිය අතරින් මාන නොපවතින භෞතික රාශිය වන්නේ. රයිට්. ඉතින් මාන කොටසදී ඉගෙන ගන්න ඇති පුතේ දිග ඒ වගේම කාලය සහ ස්කන්ධය කියන ප්‍රධාන රාශීන් තුනට නිව්ටෝනියානු යාන්ත්‍රික විද්‍යාවේ මූලික භෞතික රාශි තුනේ මාන සහ ඒ ඇසුරින් ගොඩනැගිච්ච ඒකක. එතෙන්දි දරුවෝ දැනගන්න ඇති මේ මූලික භෞතික රාශි කියලා නිව්ටෝනියානු යාන්ත්‍රික විද්‍යාවේ මූලික භෞතික රාශි කියලා දිග කාලය සහ ස්කන්ධය කියන ඒවා අපි අධ්‍යයනය කරා. එතකොට ඒව හා සම්බන්ධව මාන තමයි පන්තියේ කතා කරන්නේ. එතකොට පුතේ ඉතිරි මූලික භෞතික රාශීන් හතරට ඉතිරි මූලික භෞතික රාශීන් හතර මොනවද? තාපගතික උෂ්ණත්වය, දීප්ත තීව්‍රතාවය,
විද්‍යුත් ධාරාව සහ ද්‍රව්‍ය ප්‍රමාණය කියන ඒවටත් මාන තියෙනවා. හැබැයි මේ මාන තිබ්බට අපි ඒව කතා කරන්නේ නැහැ කියලා. මොකද අපි කතා කරන්නේ පුතේ නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවට අදාළ මූලික භෞතික රාශීන් වන දිග කාලයේ ස්කන්ධය කියන රාශීන් තුනේ මාන පමණයි. හරි. ඉතින් පුතේ දිග කාලයේ ස්කන්ධය කියන භෞතික රාශීන් ගත්තම right දිගෙහි මාන අංකණය කරන්න අපි යොදා ගන්නවා පුතේ කැපිටල් L අකුර. එතකොට මේ L අකුරෙන් සංකේතවත් වෙන්නේ දිග කියන එක මානය වෙන්නේ පුතේ දර්ශකයයි. කාලය කියන එක අධ්‍යයනය කරන්න කාලයෙහි මාන අධ්‍යයනය කරනකොට සංකේතයේ විදිහට T අකුර භාවිතා කරනවා. එතකොට මානය වෙන්නේ T ගේ දර්ශකයයි. ස්කන්ධය කියන එකෙහි මාන අධ්‍යයනය කරනකොට පුතේ අපි M අකුර භාවිතා කරන එයාගේ මානය වෙන්නේ පුතේ දර්ශකයයි. ද්‍රව්‍ය ප්‍රමාණයට මවුල කියන සංකේතය අපිට භාවිතා කරන්න පුළුවන්. අර ද්‍රව්‍ය ප්‍රමාණය මනින ඒකකයක් මවුල මාන අධ්‍යයනයේදී භාවිතා කරන සංකේතයක් මවුල. ඉතින් එතෙන්දිත් පුතේ එයාගේ දර්ශකය තමයි එයාගේ මානය වෙන්නේ. හරි. ඉතින් විද්‍යුත් ධාරාව ගත්තට පස්සේ පුතේ විද්‍යුත් ධාරාවෙත් මාන අධ්‍යයනය කරනකොට එතෙන්දී නම් අපි භාවිතා කරන සංකේතය වෙන්නේ කැපිටල් I. එතෙන්දී I ගෙන් පුතේ විද්‍යුත් ධාරාව කියන එකයි හැඟවෙන්නේ. මානය වෙන්නේ කවුද? මානය වෙන්නේ I ගේ දර්ශකය. දැන් දිග කාලයේ ස්කන්ධය කියන පදවලත් පුතේ LMT කියන පද ගත්තන් පස්සෙත් ඒ LMT ගෙන් අදහස් වෙන්නේ L කිව්වොත් දිග length, T කිව්වොත් time කාලය, M කිව්වොත් mass ස්කන්ධය කියන එක පමණයි. එතකොට මානය වෙන්නේ පුතේ එයාගේ දර්ශකයයි. ඒක ඔබ හොඳින් තරයේ මතක තබා ගත යුතුයි. එතකොට දීප්ත තීව්‍රතාවය. දීප්ත තීව්‍රතාවයේ මාන අපිට අධ්‍යයනය කරන්න අවශ්‍යයි නම් පුතේ භාවිතා කරන්න පුළුවන්. එතෙන්දි සංකේතය පුතේ කැන්ඩෙලා ඒකකයට හා සමාන සංකේතයක්ම තමයි භාවිතා කරන්නේ මාන අධ්‍යයනයට. බලය. බලය කියන එකේ නම් මාන පුතේ ඔබ ඉගෙනගෙන ඇති නිව්ටෝන යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශීන් වන දිග කාලයේ ස්කන්ධය කියන භෞතික රාශි තුන ඇසුරින් M L T ඍණ දෙක තමයි පුතේ බලයේ මාන වලට එන්නේ. උෂ්ණත්වය පුතේ උෂ්ණත්වය කියන වචනේ ගන්නෙ නැතුව මම මේකට පොඩි තව වචනයක් එකතු කරන්නම්. තාප ගතික. තාප ගතික උෂ්ණත්වය කියලා ගත්තොත් පුතේ එයාගෙත් මාන අධ්‍යයනය කිරීමේදී අපිට කැපිටල් K අකුර භාවිතා කරන්න පුළුවන්. හරි? එතකොට මේ K අකුරෙන් අංකණය කරන්න පුතේ තාප ගතික උෂ්ණත්වයේ මාන කියන එකයි. හැබැයි මානය වෙන්නේ පුතේ K ගේ දර්ශකයයි. හරි? එතකොට මේ මාන අධ්‍යයනයේදී පුතේ අපිට කැමති නම් මේ මාන හඳුන්වන පදයටත් වරහන භාවිතා කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ පුතේ. හරි? නමුත් මේ වරහන භාවිතා කිරීම අනිවාර්ය දෙයක් නෙවෙයි. නමුත් මම දරුවන්ට කිව්වා මේක පැටලෙන හින්දා මාන ඉදිරිපත් කරනකොට වරහනක් දාන්න පුරුදු වෙන්න කියලා. හරි? එතකොට පුතේ මම කාර්යක්ෂමතාවය කියන එකේ මාන ලිව්වේ නෑ. ඇයි? පුතේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ යම් යන්ත්‍රයකට අපි දුන්නු ශක්තියයි ඒ යන්ත්‍රය විසින් යම් කාර්යයක් කළා අපිට දුන්නු ශක්තියයි අතර තියෙන අනුපාතයක්. දැන් උදාහරණයක් විදියට පුතේ භෞතික විද්‍යාව තිලින කුමාරසිංහ උසස් පෙළ 2023 සිද්ධාන්ත මාර්තු 17 වනදා සිට සෑම බදාදාම පසුරු 1ට ගුරුකුල මාතර භෞතික විද්‍යාවේ නූතන වාදියා. අපි විදුලි බල්බයකට විදුලිය දෙනවා. බල්බය අපිට ආපස්සට විදුලිය දෙනවද? නෑ. බල්බය ආපස්සට අපිට දෙන්නේ මොකද්ද? බල්බය ආපස්සට අපිට ආලෝකය දෙනවා. දැන් මම ජූල් 100ක ශක්තියක් බල්බයට දෙනවා මොකටද? රත් වෙන්නද? නෑ. මම දෙන්නේ පුතේ යාට ආලෝකය ලබා ගන්න. හැබැයි මම දෙන ජූල් 100න් එයා ආලෝකයේ විදිහට පිට කරන්නේ 30යි. 70ක් රත් වෙන්න වැය කරගන්නවා නම් අපි කියනවා යාගේ කාර්යක්ෂමතාවය පුතේ 130යි කියලා. මොකද මම 100ක් දුන්නා. එයා මට ප්‍රයෝජනවත් කාර්යය. ඒ කියන්නේ මට අවශ්‍ය දේ විදිහට එයා කරේ ජූල් 30ක කාර්යයක් පමණයි. පුතේ උදාහරණයක් විදිහට මම අයන් එකට ජූල් 100ක් දෙනවා කියලා හිතන්න. මම අයන් එකට ජූල් 100ක් දෙන්නේ ඇඳුම් ටික මැද ගන්න අයන් එකට රත් වෙන්න මිසක් ඒකේ තියෙන බල්බ් එක පත්තු වෙන්න උවමනාවකට නෙමෙයි. මට අයන් එකෙන් ආලෝකය අවශ්‍ය නැහැනේ. හැබැයි මං ජූල් 100ක් දුන්නම එයා ජූල් 90ක්ම මට අවශ්‍ය දේ කළා. ඒ කියන්නේ අයන් එක රත් වෙලා ඉතුරු ජූල් 10 වැය කරගන්නව බල්බ් එක රත් වෙන්න. අන්න එතෙන්දි මං කාර්යක්ෂමතාවය ගණන් කරනවා. මේ විදිහට මම දුන්න 100ක් මට 90යි හම්බුනේ නම් 190යි කාර්යක්ෂමතාවය. එතකොට මේ කාර්යක්ෂමතාවය කියන්නේ අපි දෙන ශක්ති ප්‍රමාණය සහ අපිට ලැබෙන ප්‍රමාණය අතර අනුපාතය. අප දෙන ප්‍රමාණය සහ අපිට ලැබෙන ප්‍රමාණය. අපි දෙන ප්‍රමාණය සහ අපිට ලැබෙන ප්‍රමාණය අතර අනුපාතයකට. එතකොට අපි දෙන ප්‍රමාණය කාර්ය ශක්තිය අපිට ලැබෙන ප්‍රමාණය ඒත් කාර්ය ශක්තිය. එතකොට මේ දෙක අතර අනුපාත ගන්නකොට පුතේ
ඒකක එකට එකක් කැපිලා යනවා. එහෙනම් කාර්යක්ෂමතාවයට පුතේ ඒකකයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකකයක් නැත්නම් මාන නැහැ. මොකද්ද මම කිව්වේ? ඒකකයක් නැත්නම් මාන නැහැ. හැබැයි ඕක අනිත් පැත්තට කියන්න බෑ. මාන නැත්නම් ඒකකයක් නැහැ කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? පුතේ අපි SI පරිපූරක ඒකක කතා කරනකොට කිව්වා SI පරිපූරක ඒකක වලට මාන නැහැ කියලා. එහෙනම් පුතේ මාන නැති වෙච්ච බලියට ඒකක නැද්ද? ඒකක තියෙනවා. කාටද? රේඩියන් සහ ඉෂ්ට රේඩියන් කියන ඒවා ගත්තට පස්සේ, ඒ කියන්නේ පරිපූරක ඒකක දෙකම ගත්තට පස්සේ පුතේ පරිපූරක ඒකක දෙකටම මාන නැහැ. ඒකක තියෙනවා රේඩියන් සහ ඉෂ්ට රේඩියන් කියලා. ඇයි මාන නැත්තේ? මාන කියන්නේ පුතේ මේ මූලික ඒකක 7 මත අනිකුත් භෞතික රාශීන් රඳා පවතින විදිය. එතකොට පුතේ රේඩියන් සහ ඉෂ්ට රේඩියන් කියන කෝණ මූලික භෞතික රාශීන් මත රඳා පවතින්නේ නැහැ. ඒ නිසා තමයි යාලට මාන නැත්තේ. දිග කාලය, ස්කන්ධය, ද්‍රව්‍ය ප්‍රමාණය, තාපගතික උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව, දීප්ත තීව්‍රතාවය කියන කිසිම ඒකකයක් මත පුතේ පරිපූර්ණක ඒකක රඳා පවතින්නේ නැහැ. රඳා පවතින්නේ නැති නිසා යාලට මාන නැහැ. හරි? එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න ඒකක නැත්නම් මාන නැහැ. හරි? මාන නැත්නම් ඒකක නැහැ කියලා වාක්‍යයක් තිබ්බොත් ඒක වැරදි. එහෙනම් පුතේ 6 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ කාර්යක්ෂමතාවය. පහත භෞතික රාශීන් අතර මාන නොපවතින භෞතික රාශිය වෙන්නේ කාර්යක්ෂමතාවය. එතෙන්දී ඔබ ඒකක නැති භෞතික රාශිය හෙව්වනම් අන්න ඔබට මාන නැහැ කියලා කියන්න පුළුවන් ඒකක නැති භෞතික රාශියට. බලන්න පුතේ 7 වෙනි MCQ එකේ අපෙන් අහනවා පහත සඳහන් කුමක් උපගුණාකාර උපසර්ගයක් නොවේද කියලා. පුතේ උපගුණාකාර ටික අපිට මෙතනින් පල්ලෙහාට කියන්න පුළුවන් මිලි, මයික්‍රෝ, නැනෝ, පිකෝ, පැම්ටෝ, ඇටෝ, සෙප්ටෝ, යෙප්ටෝ කියලා. එතෙන්දි පුතේ ඩෙසි සහ සෙන්ටි කියන දෙකත් උපගුණාකාර විදියටම තමයි අපි ගන්නෙ. මොකද ඒවත් අගය අඩුවන පැත්තටයි තියෙන්නේ. එතකොට දරුවනේ පහත් සඳහන් කුමක් උපගුණාකාරයක් වන උපසර්ගයක් නොවේද කියලානේ අපෙන් අහන. බලන්න පුතේ උත්තර පහේම තියෙන සිම්පල් අක්ෂර. බලන්න පුතේ මේ උපගුණාකාර ඔක්කොම සිම්පල් අක්ෂර තමයි. හැබැයි ගුණාකාර පැත්තේ සිම්පල් අක්ෂරයක් යෙදෙන එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද? කිලෝ. බලන්න අන්නේ කිලෝ කියන පදය මෙතන 3 වෙනි පිළිතුරට දීලා තියෙනවා. ඒතර K සිම්පල් ලකුණක් තමයි. නමුත් පුතේ K කියන්නේ කිලෝ. කිලෝ කියන්නේ උපගුණාකාරයක් නෙමෙයි ගුණාකාර පදයක්. එහෙනම් පුතේ පහත සඳහන් කුමක් උපගුණාකාර උපසර්ගයක් නොවේද? නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි එක. කිලෝ කියන එක පුතේ ගුණාකාර පදයක්. බලන්න පුතේ 8 වෙනි MCQ එක ගත්තම ඒක කියනවා මෙහෙම පහත දක්වා ඇති සාවද්‍ය වර්ණය තෝරන්නලු. P ධන A බෙදීම V වර්ග වාරයක් V ඍණ B සමානයි RT කියන සමීකරණේ පදවල මාන අතර සම්බන්ධතාවයන් ගැන දීලා තියෙනවා. පුතේ මේ වගේ සමීකරණයක් ගත්තම අපි කිව්ව සමීකරණය නිවැරදි නම් සමාන ලකුණෙන් දෙපස මාන අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. ඒ වගේම පුතේ සමීකරණයේ තියෙන පදවල මාන, ඒ කියන්නේ එකතු කිරීම හෝ අඩු කිරීම වලින් වෙන් වෙලා තියෙන පදවල මාන අනිවාර්යයෙන්ම වෙන වෙනම සමාන වෙන්න ඕන කියලා. ඉතින් මම වරහන අයින් කරලා ගත්තා. වරහන අයින් කරාම මට මේ වගේ ආව මෙන්න අඩු කිරීම, එකතු කිරීම, අඩු කිරීම වලින් වෙන් වෙච්ච පද තියෙනවා. ඉතින් එහෙනම් පුතේ මේ ඔක්කොගෙම මාන වෙන වෙනම සමාන වෙන්න ඕන. ඒ නිසා මම මෙයාලගේ මාන වෙන වෙනම සමාන කරගෙන යන්නම් මෙතනම. right. එකතු කිරීම, අඩු කිරීම තියෙන ඒවා, ඒ වගේම සමාන ලකුණෙන් දෙපස මෙන්න මේ සියලුම පදවල මාන සමාන වෙන්න ඕන. පුතේ බලන්න පළවෙනි වාක්‍යය කියනවා වීහි මාන බීහි මාන වලට සමාන වෙනවා කියලා. වීහි මාන බීහි මාන වලට සමාන වෙනවා කියලායි කියන්නේ පුතේ. එහෙම වෙන්න පුළුවන්ද? බලන්න පුතේ මෙන්න මේ පළවෙනි සම්බන්ධතාවය. ඒකේ අපිට ඇවිල්ලා තියෙනවා PV ගුණිතයේ මාන සමාන වෙනවලු PB ගුණිතයේ මාන වලට. ඉතින් හරිනේ සමීකරණ නිවැරදි වෙන්න නම් මේ දෙක සමීකරණ වෙන වෙනම පද දෙකක්. ඒ පද දෙක අඩු වෙන්න නම් අනිවාර්යයෙන්ම යාළගේ මාන සමාන වෙන්න ඕන. පුතේ මෙතන මේ PV ගුණිතයේ මාන අපි P පදය සහ V පදය වෙන් කරලා ලියාගත්තොත් ඔන්න ඔය විදියට. බලන්න P පදයේ මාන අනිවාර්යයෙන්ම දෙපස සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ V පදයේ මාන වලට B පදයේ මාන අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ පළවෙනි වගන්තිය නිවැරදි. දෙවෙනි වගන්තිය කියනවා P හි මාන A හි මාන වලට සමාන වේ කියලා. P හි මාන සහ A හි මාන බලන්න P හි මාන සහ A හි මාන අතර එකපාරට සම්බන්ධතාවයක් මට පේන්නේ නැහැ. මම ඒ නිසා ඒක තියෙද්දි ඊළඟ එකට යනවා. බලන්න තුන්වෙනි වගන්තිය කියනවා AB බෙදීම V වර්ග කියන පදයේ මාන RT පදයේ මාන වලට සමාන වේ. ඒක මෙතන තියෙනවා නේද? AB බෙදීම V වර්ග පදයේ මාන RT පදයේ මාන වලට සමාන වෙලා තියෙනවා.
ඊළඟට කියනවා පුතේ PV පදයේ මාන RT පදයේ මාන වලට සමාන වේ. ඒකත් හරි. PV පදයේ මාන මේකට සමානයි, මේකට සමානයි, මේකට සමානයි, මේකට සමානයි. ඒ කියන්නේ PV පදයේ මාන RT ගේ මාන වලට සමානයි. ඊළඟට පුතේ තව කරුණක් කියනවා A බෙදීම V වර්ගයේ මාන. A බෙදීම V වර්ගයේ මාන PH මාන වලට සමානයිලු. අන්න ඒකත් පුතේ එක සැරේම පේන්න නැහැ. නමුත් මේ ප්‍රකාශනය සහ මේ ප්‍රකාශනය ගත්තොත් බලන්න PB ගුණිතයේ මාන සමාන වෙන්න ඕන A බෙදීම V වර්ග වාරයක් B කියන පදයේ මාන වලට. පුතේ දෙපසම මාන පදවල වෙන්වෙන් වශයෙන් ලියාගත්තොත් PH මාන වාරයක් BH මාන මෙතන පුතේ මම A බෙදීම V වර්ගයේ එක පදයක් විදියට ගන්නම්. A බෙදීම V වර්ගයේ මාන B පදයේ මාන. B පදයේ මාන වලට B පදයේ මාන සුළු වෙලා ගියොත් අපිට මෙතන ලියන්න පුළුවන් PH මාන සමාන වෙන්න ඕන A බෙදීම V වර්ගය කියන පදයේ මාන වලට. එහෙනම් පුතේ පැහැදිලිවම දෙවනි වගන්තිය වැරදෙන්න ඕන PH මාන AH මාන වලට සමාන වේ කියන එක. බලන්න PH මාන AH මාන වලට සමානයි කියලා අපිට මෙතනින් සම්බන්ධතාවයක් ගන්න බෑ. ඕනනම් මේ දෙක අරගෙන මට පුළුවන් PH මාන A බෙදීම B වාරයක් VH මාන වලට සමානයි කියලා පෙන්නන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් පුතේ PV ගුණිතය A බෙදීම VH මාන වලට සමානයි කියලා අරගෙන නැවත වතාවක් මේක ඔප්පු කරන්න පුළුවන්. දැන් මේ ප්‍රකාශනය හරි කියන්නේ PH මාන AH මාන වලට කෙලින්ම සමාන වෙන්නේ නැහැ කියන එකනේ පුතේ. PH මාන AH මාන වලට කෙලින්ම සමාන වෙන්නේ නැති නිසානේ PH මාන AH මාන V වර්ගයේ මාන වලින් බෙදුවට පස්සේ මේකට සමාන වෙලා තියෙන්නේ. එහෙනම් දරුවනේ දෙවෙනි වගන්තිය වැරදි PH මාන AH මාන වලට කිසිසේත්ම සමාන වෙන්න විදියක් නැහැ. එහෙනම් දරුවනේ 8 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. බලන්න දරුවනේ 9 වෙනි ගැටලුව ගත්තම අපෙන් අහනවා පහත සඳහන් කවර යුගලයේ පවතින රාශීන්ට සමාන මාන පවතීද කියලා. අපිට දීලා තියෙන කාර්ය ක්ෂමතාවය, ගම්‍යතාවය, බලය මෙන්න මේ වගේ භෞතික රාශීන් කිහිපයක්. අපි බලමු පුතේ මේ එක එක්කෙනාගේ මාන මොනවද සහ සමාන මාන තියෙන්න පුළුවන් කාටද කියලා. අපි ඉස්සෙල්ලා එක් එක් භෞතික රාශියේ මාන වෙන වෙනම හොයාගෙන ඉමු. බලන්න පුතේ මුලින්ම කාර්ය. කාර්ය මනින්නේ පුතේ. කාර්ය කියන්නේ මොකක්ද? කාර්යයක් කියන්නේ මොකක්ද? බලයක් යොදා යම් වස්තුවක පිහිටුම වෙනස් කිරීම. හරිද? පුතේ කාර්ය මනින්නේ ජූල් වලින්. ජූල් කියන්නේ නිව්ටන් මීටර්. පුතේ නිව්ටන් මීටර් කියන්නේ නිව්ටන් කියන්නේ පුතේ kg/ms ඍණ 2 වාරයක් m. එහෙනම් මේක සුළු කරොත් වෙනවා පුතේ kg/m වර්ග s ඍණ 2. ඒ කියන්නේ පුතේ මට මෙතන මාන එනවා ml වර්ග t ඍණ 2 කියලා. එහෙනම් පුතේ කාර්යයේ මාන මම ඒක ගැසුරින් හොයාගත්ත කොච්චරද? ml වර්ග t ඍණ 2. හරි. ඔය ආවේ කාර්යය. ඊළඟට පුතේ තියෙනවා ක්ෂමතාවය නේද? ක්ෂමතාවය. ක්ෂමතාවය මනින්නේ පුතේ වොට් වලින්. ඔබට තාම හුරු නැතුව ඇති. මොකද යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉවර වෙනකොට පුතේ මේකක හොඳටම හුරු වෙනවා. හරි? තාම හුරු නැතුව ඇති. නමුත් ඔබ මේ ටික ඉගෙනගෙනනේ තියෙන්නේ. ඒ නිසා මතකයෙන් එහෙම නැතුව පාඩම් කරන්න යන්න අවශ්‍ය නැහැ මේ ටික ඇත්තටම දැන්ට. හරි? ඔබට යාන්ත්‍ර විද්‍යාව කොටසේ අවසන් වෙනකොට මේව ඔක්කොම මතක හිටිනවා පුතේ. හරි? ඒ නිසා ලොකුවට බය හිතන්න එපා. කොහොමද මේ ඔක්කොම එකින් එක මතක තියාගන්න කියන එක. හරි? හරි. නමුත් දැනට මේ ගණන් හදන විදිය අවබෝධයට අරගන්න. ක්ෂමතාවය මනිනවා පුතේ වොට් වලින්. වොට් කියන්නේ පුතේ තත්පරයට ජූල්. දැන් ජූල් කියන එක නම් අපි හදාගත්ත kg/m වර්ග s ඍණ 2 නේද? kg/m වර්ග s ඍණ 2. හැබැයි තව s ඍණ එකක් තියෙනවා. එහෙනම් ඔක්කොම පුතේ එනවා kg/m වර්ග s ඍණ 3. එහෙනම් මෙතනින් මට ක්ෂමතාවයේ මාන ලියන්න පුළුවන් කොහොමද පුතේ? මම මේ මාන ලියන්නේ කොහොමද? ඒකක ඇසුරින්. මොන ඒකක ඇසුරින්ද? SI මූලික ඒකක ඇසුරින්. SI මූලික ඒකක වලින් ගත්තම දිග, කාලය සහ ස්කන්ධය නිව්ටෝනියානු විද්‍යාවේ, නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ දිග, කාලය, ස්කන්ධය නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ මූලික භෞතික රාශි විදියට සලකනවා. ඒතර ඒ මූලික භෞතික රාශීන් වලින් හැදිච්ච මාන සහිත භෞතික රාශීන් පිළිබඳවනේ පුතේ අපි කතා කරේ. එහෙනම් හැමතිස්සෙම SI මූලික ඒකක වලට ගිනිච්ච නම් අපිට මාන හදා ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධය එක්වරක්
m වර්ගය කියන්නේ දිග දෙවතාවක් කාලය ඍණ 3 වතාවක්. එහෙනම් පුතේ මෙතන මාන එනවා m l වර්ග t ඍණ 3. ඔය ක්ෂමතාවයට අපි හෙව්වේ. හරි. කාර්ය හරි ක්ෂමතාවය හරි. ගම්ම්‍යතාවය තියෙනවා. පුතේ ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවයේ මාන ගත්තම ගම්ම්‍යතාවයේ පුතේ ඒකකය එන්නේ kg/ms ඍණ 1. ස්කන්ධය වාරයක් ප්‍රවේගය එන්නේ පුතේ ගම්ම්‍යතාවය එන්නේ. එහෙනම් පුතේ උතන ගම්ම්‍යතාවයේ මාන අපිට ලියන්න පුළුවන් mlt ඍණ 1 කියලා නේද? kg/ms ඍණ 1නේ mlt ඍණ 1 කියලා ලියන්න පුළුවන්. ගම්ම්‍යතාවයේ මානත් හරි. ඊළඟට පුතේ බලය නම් පුතේ දැන් මතක තියෙන්නත් ඕනේ. මොකද බලය අපිට ගොඩාක් තැන්වලදී ඕනුනානේ නේද? බලන්න බලයේ ඒකක එන්නේ පුතේ නිව්ටන් කියන්නේ kg/ms ඍණ 2නේ. kg/ms ඍණ 2 කියන්නේ mlt ඍණ 2. හරි. දැන් පුතේ අපි මේ එක් එක් පදේ මාන ආදේශ කරගෙන යමු. කාර්යයේ මාන ආවේ කොහොමද? ml වර්ග t ඍණ 2. ක්ෂමතාවයේ මාන ආවේ කොහොමද? ml වර්ග t ඍණ 3. අපෙන් ප්‍රශ්නය අහන්නේ පුතේ සමාන මාන පවතීද කියලානේ. එහෙනම් එක පිළිතුර බාර ගන්න බෑ. 2 ගම්ම්‍යතාවය බලන්න පුතේ. mlt ඍණ 1 කාර්ය ml වර්ග t ඍණ 2. එහෙනම් එතනත් පුතේ දෙකෙන් මාන සමාන වෙන්නේ නැහැ. දෙවෙනි පිළිතුර පිළිගන්නත් බෑ. ක්ෂමතාවය ආව මාන පුතේ ml වර්ග t ඍණ 3. බලය ආවා mlt ඍණ 2. පුතේ එතනත් මාන සමාන වෙන්නේ නැහැ. ඒ පිළිතුර පිළිගන්නත් බෑ. ශක්තිය කියන්නේත් පුතේ කාර්ය කියන්නේත් ශක්තිය කියන්නේත් දෙකම එකයි. හරි. ඉතින් කාර්ය කිරීමේ හැකියාව තමයි අපි ශක්තිය කියලා ගන්නෙ. එතකොට ශක්තිය මනින්නෙත් පුතේ ජූල් වලින්ම තමයි. හරි. එහෙනම් කාර්යයේ මානම තමයි පුතේ ශක්තියටත් එන්නේ. ml වර්ග t ඍණ 2. ගම්ම්‍යතාවය ගත්තොත් mlt ඍණ 1. පුතේ බලන්න මේ දෙකෙත් මාන සමාන නැහැ. එහෙනම් හතරවෙනි පිළිතුරත් පිළිගන්න බෑ. එහෙනම් අපි බලමු පස්වෙනි පිළිතුර අනිවාර්යෙන් හරි වෙන්න ඕන. බලමු මේක හරිද කියලා. කාර්ය ml වර්ග t ඍණ 2. ශක්තිය කියන්නේත් පුතේ ඒකමයි. ජූල් වලින්මයි මැනෙන්නේ ml වර්ග t ඍණ 2. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර. එතකොට දරුවනේ මේක MCQ එකක්. දැන් දරුවෝ හිතනවත් දන්නේ නැහැ මෙහෙම හද කවද හදන්නද කියලා. ඔව් පුතේ මෙහෙම හදන්න ගියොත් සැලකිය යුතු තරම් වෙලාවක් යනවා. පුතේ මම මේ කරන්නේ විවරණයක් ඔබට දෙන එක. හරි. ඔබ උසස් පෙළ විෂය නිර්දේශයේ අවසන් වන තෙක් ඉගෙන ගත්තට පස්සේ හරි. එතකොට මේ භෞතික රාශීන් දැක්ක ගමම ඔබට යම් අදහසක් තියෙන right මෙයා සමානයි මේ දෙන්න නම් කිසිසේත්ම සමාන වෙන්න බෑ වගේ අදහසක් ඔබට දැක්ක ගමන් එනවා හරියට ඉගෙන ගත්තොත්. එතකොට මේ වගේ MCQ එකක් කියවලා උත්තරේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාන්ත්‍ර විද්‍යාව කොටස හොඳට අල්ලගත්ත දරුවෙක් දැක්ක ගමන්ම කාර්ය සහ ශක්තිය දෙකේ මාන ඒකක සමාන හින්දා මාන සමානයි කියලා කියන්නේ එක සැරේම දන්නවා. හරි. ඒ නිසා ඔබ මෙතනින් එහා සිද්ධාන්ත යාන්ත්‍ර විද්‍යාවේ සිද්ධාන්ත විශේෂයෙන්ම හොඳින් අවබෝධ කරගන්න මේ ඒකක හොඳින් හසුරවන්න පුරුදු වෙන්න. එතකොට පුතේ මාන හා සම්බන්ධ ගැටලු විසඳන එක හරි සරල දෙයක් වෙනවා. දරුවනේ 10 වෙනි MCQ එකෙත් අපෙන් අහනවා A සමානයි BC දාන D බෙදීම E සමීකරණය සලකන්න කියලා. ඒ සමීකරණය නිවැරදි වෙන්න විය යුතු මානමය අවශ්‍යතා මොනවද කියලා. පුතේ බලන්න මේ වගේ සමීකරණයක් මාන වශයෙන් නිවැරදි වෙන්න නම් මම කිව්වා මොකක්ද? සමාන ලකුණෙන් දෙපස සමාන වෙන්න ඕන. ඒ වගේම පුතේ එකතු කිරීම අඩු කිරීම පද වලින් වෙන් වෙලා තියෙන පදවල මාන වෙන වෙනම සමාන වෙන්න ඕන කියලා. හරි. මේ බලන්න පුතේ. එතකොට මේ සමීකරණය නිවැරදි වෙන්න නම් A පදයේ මාන සමාන වෙන්න ඕන BC ගුණිතයේ මාන වලට හා D බෙදීම E කියන පදයේ මාන වලට. හරි. දැන් බලන්න පුතේ සිම්පල් A වගන්තිය කියනවා එය නිවැරදි නම් A රාශියේ ඒකක B හා C රාශි දෙකේ ගුණිතයේ ඒකක වලට සමාන වෙන්න ඕන. පුතේ පද දෙක මාන වශයෙන් සමානයි නම් අපිට කියන්න පුළුවන් ඒකක වශයෙන් අනිවාර්යයෙන්ම සමාන වෙනවා කියලා. එහෙනම් A වගන්තිය හරි. B වගන්තිය ගත්තම එය නිවැරදි නම් A හි මාන D බෙදීම E හි මාන වලට සමාන වෙන්න ඕනලු. ඒකත් හරි.
සීවගන්තිය ගත්තම කියනවා ඒහි මාන සමාන වෙන්න ඕනලු BCහි මාන ඍණ D බෙදීම ඊහි මානවලට. එහෙම පුතේ මානවලට එකතු කිරීම හෝ අඩු කිරීම කියන එක කරලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. ඒ නිසා පුතේ සීවගන්තිය වැරදි. ඒහි මාන BC ගුණිතයේ මානවලට සහ D බෙදීම ඊහි මානවලට වෙන වෙනම සමාන වෙන්න ඕන කියලා කිව්වනම් හරි පුතේ. නමුත් මේ කියන්නේ BC ගේ මානවලින් D බෙදීම E ගේ මාන අඩු කරන්න කියලානේ. එහෙම කරන්න බෑ. එහෙනම් පුතේ 10 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ C වැරදීනේ. A හා B පමණි. A හා B කියන්නේ 3 වෙනි පිළිතුර තමයි පුතේ නිවැරදි පිළිතුර විදියට අපිට බාර ගන්න වෙන්නේ. බලන්න දරුවනේ 11 වෙනි MCQ එකේ කියනවා ඝනත්වය ρ වූ සිරස් ද්‍රව කඳක් තුලින් ස්කන්ධයේ M ඌද අරය සිම්පල් A ඌද ගෝලාකාර වස්තුවක් වැටීමට සලස්වනු ලැබේ. වස්තුවේ V ප්‍රවේගයකින් පහතට වැටෙන විට ඒ මත ක්‍රියා කරන දුෂ්‍රාවී බලය 6.5 a නීට V කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා නීටාගේ මාන. පුතේ මේක මේ F සමානයි 6.5 a නීට V කියන සමීකරණය ස්ටොක් සමීකරණය කියලා අපි ඉගෙන ගන්නවා 10 වෙනි පාඩමේදී. ඉතින් අපි රිවර්ස් ක්ලාස් එක පටන් ගත්තට පස්සේ රිවර්ස් ක්ලාස් එකේදී අපිට මේ පාඩම ඉක්මනටම හම්බ වෙයි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. හරිද? මුලින්ම පටන් ගන්න පදාර්ථ හා විකිරණ පාඩම. ඒ කියන්නේ 11 වෙනි පාඩම. ඊට පස්සේ පුතේ අපි 10 වෙනි පාඩමට යනවා පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කොටසේ දුෂ්‍රාවීතාවය කියන එකේදී තමයි මේ සමීකරණය අපිට හම්බ වෙන්නේ. නමුත් පුතේ මේ ගාන හදන්න. මේ ගාන හදන්න ඔබ සමීකරණ ඉගෙනගෙන තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ නීටාගේ මාන. ඉතින් අපිට කියනවනේ දුෂ්‍රාවී බලය ක්‍රියා කරන දුෂ්‍රාවී බලය 6.5 a නීට V ගෙන් ලැබෙනවා කියලා. එහෙනම් පුතේ බලයට තමයි මේ සමීකරණේ සමාන වෙලා තියෙන්නේ කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් F සමානයි 6.5 a නීට V මට ඕන නීටගේ මාන හොයන්න. එහෙනම් නීටා මං සමීකරණය උක්ත කරගන්නවා. එතකොට මට එනවා පුතේ F බෙදීම 6.5 AV කියලා. එහෙනම් පුතේ නීටගේ මාන හොයන්න පුළුවන් මේ හැම පදේම මාන වෙන වෙනම සැලකුවනම්. නීටාගේ මාන සමානයි එහෙනම් F ගේ මාන බෙදීම 6 මාන 5 ගේ මාන A ගේ මාන V ගේ මාන. දැන් පුතේ 6 සහ 5 කියන පද ගත්තා නියත වලට මාන නැහැ කියලා අපි කතා කරා. ඒ කියන්නේ නියත පදයක් මූලික භෞතික රාශීන් 7 මත රඳා පවතින්නේ නැහැ. ඒකයි මේ මාන නැහැ කියන්නේ. ඒ නිසා පුතේ මානය දර්ශකයක් නැහැ. දර්ශක බිඳුවයි. එහෙනම් පුතේ මෙතන අගය කීයද? 1 වෙනවා. 6 හි මානය අගය 1 වෙනවා. 5 හි මානය 1 වෙනවා. ඒ කියන්නේ 5 හි මාන නැති නිසා පුතේ පදයේ සම්පූර්ණ අගය 1 වෙන එකයි වෙන්නේ. හරි. එහෙනම් F කියන්නේ පුතේ MLT ඍණ දෙකනේ. 6 1යි 5 1යි. ඒ කියන්නේ අරය මීටර් වලින් නම් මැනෙන්නේ දිග L එනවා. V ප්‍රවේගය පුතේ MS ඍණ 1 ඒ කියන්නේ LT ඍණ 1. හරි. දරුවනේ මේ ටික සුළු කරා නම් අපිට දුෂ්‍රාවිතාවයේ මාන හරි ලේසියෙන් සොයා ගන්න පුළුවන්. මෙතන මම කොටුව අරහන දාලා තියන්නම්. බලන්න L ට L කැපෙනවා පුතේ. මේ ටික ඉරෙන් උඩට යනකොට ML ඍණ 1 වෙනවා. මේ L උඩට ගියාම T ඍණ 1ට T ඍණ 1ක් කැපුණොත් T ඍණ 1 වෙනවා. එහෙනම් නීටාහි මාන අපිට එනවා පුතේ ML ඍණ 1 T ඍණ 1 කියලා. ML ඍණ 1 T ඍණ 1. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ 5 වෙනි පිළිතුරයි. හරි. ඉතින් ඔබ මේ වගේ ගැටලුවකදී බය වෙන්න එපා පුතේ. දීලා තියෙන සමීකරණ ඔබ දැනගෙන හිටියේ නැති වුණාට. හරිද? ඉතින් එතෙන්දී ඔබ බලන්න මේ දීලා තියෙන පද ටික හඳුනා ගන්න ක්‍රමයක්. දුෂ්‍රාවී බලය, පුෂ්ටික ආතතිය, ඉතින් ඔය වගේ වචන, යම්මාපාංගය, වික්‍රියාව වගේ වචන මේ පේපරේ පුරාවටම තියෙනවා පුතේ. ඒවා ඔබ තාම ඉගෙනගෙන නැහැ. ඒව හා සම්බන්ධ මානස වීම පමණයි ඔබ තාම ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. මේවා පුරුදු වේවි. ඒ පාඩම් ඉවර වෙනකොට, ඒ කියන්නේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වුණාට පස්සේ මේ සියලුම භෞතික පද ඔබට අලුත් දේවල් වෙන්නේ නැහැ. එතකොට පුතේ මාන හොයන එක මෙච්චර අමාරු වෙන්නේ නැහැ. නමුත් දැනට මම දන්නවා පුතේ සමහර පද ඔබ මතක් කර තමයි මාන හොයන්න ඕනේ. සමහර සමීකරණ මතකත් නැහැ. මොකද ඒ සමීකරණ වලින් ඔබ තාම ලොකු ප්‍රමාණයක් ගැටලු විසඳලා නැති නිසා. හරි? ඒ නිසා දරුවනේ ඒක ගැන බය වෙන්න එපා. විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනකොට ඔබට මේ සමීකරණ හොඳටම මතක හිටිවි. මේ සමීකරණ පුතේ නිතර ඔප්පු කිරීමෙන් ඔබට හොඳින් මේ සමීකරණ මතක හිටිනවා. හරි? ඒ නිසා අපි නිතරම සිද්ධාන්ත පන්තියේදී සමීකරණ ඔප්පු කරලායි භාවිතා කරන්නේ. එහෙම නැතුව සටහනක් දීලා මෙන්න මේක සමීකරණ කියලා පාඩම් කරවන්නේ නැහැ. හරි? එහෙම කරන්නේ මේ සමීකරණ ඔබට මතක තිබිය යුතු නිසා. හරි. බලන්න පුතේ 12 වෙනි MCQ එක ගත්තන් පස්සේ ඒකෙත් අහලා තියෙන්නේ අර කලිනුත් අපිට මේ වගේ ප්‍රශ්නයක් හම්බුණා. මේකෙදිත් අහන්නේ ඒකමයි.
පහත දැක්වෙන කුමන රාශි ඒකක යුගලෙහි මූලික භෞතික රාශියක් හා එහි SI මූල ඒකකය නිරූපණය නොවන්නේ දැයි කියලා අපින් අහලා තියෙනවා. බලන්න පුතේ විද්‍යුත් ධාරාව ඇම්පියර්. විද්‍යුත් ධාරාව නම් ඇම්පියර්. හරිනේ. ඊළඟට කාලය තප්පර සිම්පල් S එකත් හරි. 3 ස්කන්ධය ග්‍රෑම්. ඔන්න ඔතන ගැටලුවක්. මම කිව්ව පුතේ ස්කන්ධය ග්‍රෑම් නෙමෙයි කිලෝග්‍රෑමුයි SI මූලික ඒකකය වන්නේ. එතෙන්දී ඔබ විශේෂයෙන් මතක තබා ගන්න SI මූලික ඒකක 7න් උපසර්ග පදයක්. මේ කිලෝ කියන්නේ උපසර්ග පදයක්නේ. උපසර්ග පදයක් මොන උපසර්ග පදයක්ද මේක? මේක ගුණාකාරයක් නේද? ගුණාකාරයක්. අගය වැඩි වෙන පැත්තටයි තියෙන්නේ. මෙන්න මෙහෙම ගුණාකාර පදයක් තියෙන එකම SI මූලික ඒකකයේ පුතේ කිලෝග්‍රෑම්. එහෙනම් ස්කන්ධය ග්‍රෑම් වැරදි. එහෙනම් අපෙන් අහලා තිබ්බේ මූලික භෞතික රාශියක් හා එහි SI මූල ඒකකයේ නිරූපණය නොවන්නේද කියලානේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. නමුත් අපි අනිත් දෙකත් බලමු පුතේ. 4 සහ 5 බැලුවම හතරවෙනි එකේ කියනවා උෂ්ණත්වය කෙල්වින් හරි කැපිටල් K අකුරෙන් අංකණය කරන්නේ දීප්ත තීව්‍රතාවය කැන්ඩෙලා සිම්පල් CD. එහෙනම් පුතේ 12 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. එතෙන්දී ස්කන්ධය නම් කිලෝග්‍රෑම් විය යුතුයි. ග්‍රෑම් කියන එක ගන්න බෑ SI මූල ඒකකයක් විදියට. දරුවනේ 13 වෙනි ගානේ අහනවා අපෙන් මාන පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ අතුරින් කුමක් අසත්‍ය වන්නේද කියලා. හරි. මේ වගේ එකකදී පුතේ ඉස්සෙල්ලම වාක්‍ය පහ හොඳට කියවන්න. හරි. අසත්‍ය වෙන එක හොයන්න යන්න එපා. හොඳට කියවන්න. ඊට පස්සේ හිතන්න පුතේ අසත්‍ය වෙන්නේ මොකද්ද කියලා. පළවෙනි එකේ කියනවා නියතයකට මාන තිබීමට හෝ නොතිබීමට පුළුවන්. රයිට්. දෙවෙනි වගන්තියේ කියනවා ඒකක නොමැති සියලුම රාශීන් මාන රහිත වේ. ඒකක නොමැති සියලු රාශීන් මාන රහිත වේ. රයිට්. භෞතික රාශියක විචලනය සඳහා බලපාන වෙනස් සාධක ඕනෑම ගණනක් ඇති විට මාන විශ්ලේෂණ ක්‍රමයෙන් ඒවා අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට නොහැකිවීම යටින් පොඩි ඉරක් ඇඳගන්න. එක් ඒකක පද්ධතියක සිට වෙනත් ඒකක පද්ධතියකට පරිවර්තනය කිරීම. රයිට්. පහ මාන රහිත නියතයක අගය මාන ආශ්‍රයෙන් සෙවීමට නොහැකි ඉරක් ඇඳගන්න. රයිට්. දැන් අපෙන් අහන්න පුතේ අසත්‍ය වෙන ඒවා. නියතයකට මාන තිබීමට හෝ නොතිබීමට පුළුවන්. බලන්න නියතයකට මාන තියෙන්නත් පුළුවන්ලු නොතිබෙන්නත් පුළුවන්. ඔව් අපි අර මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනගා ගන්නකොට අපි තෝරගත්ත නියතයට හැමතිස්සෙම මාන තිබ්බේ නැහැ. මාන රහිත නියතයන් අපි තෝරගත්තේ. ඒ කියන්නේ මාන රහිත නියත තියෙනවා. උදාහරණයක් විදිහට මතකයිද දෝලන කාලාවර්තය හොයන සමීකරණ හැදුවා. එතන නියතයක් අපි අරගෙන ඒක අන්තිමේදී 25 කියලා පරීක්ෂණාත්මකව හොයාගත්ත කියලා අපි ආදේශ කරා. එතෙන්දී මාන රහිත නියතයක් අපිට ලැබුණේ. මාන තිබීමටත් පුළුවන් කියලා තියෙනවා. අන්න එතෙන්දී පුතේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ F = gm එක m2 බෙදීම r වර්ග සමීකරණය දරුවන්ට මතක ඇති g ට මාන තිබ්බා. හැබැයි g කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතේ. එහෙනම් පුතේ මාන තියෙන නියතක් තියෙනවා. එහෙනම් පළවෙනි වගන්තිය හරි කුමක් අසත්‍ය වන්නේද කියලා නේ අහන්නේ. එහෙනම් පළවෙනි වගන්තිය සත්‍ය වගන්තියක්. එහෙනම් පළවෙනි එක උත්තරේ වෙන්නේ නැහැ. දෙවෙනි එක ඒකකයක් නැත්නම් මානයක් තියෙන විදියක් නැහැ නේ. ඒකක තියෙනවා කියන්නේ මුල් භෞතික රාශි 7 මත රඳා පවතින ඒවා. හරි. ඔතෙන්දී මෙහෙම දෙයක් තියෙන පුතේ. මේක තියෙන්නේ ඒකක නොමැති සියලු රාශීන් මාන රහිත වේ. හරි. ඒකක නැත්නම් මාන නැහැ. හැබැයි මෙහෙම කිව්වොත් ඒකක තිබෙන සියලුම රාශීන්ට මාන තියෙනවා කියලා. අන්න එතෙන්දී ඒ වාක්‍යය වැරදි. මොකද ඒකක තිබ්බට වැඩක් නැහැ. පරිපූර්ණක ඒකක වුණොත් ඒත් මාන නැහැ. ඒකක නැත්නම් අනිවාර්යෙන්ම මාන නැහැ. හරිද? ඒකක නැත්නම් අනිවාර්යෙන්ම මාන නැහැ. හරි. හැබැයි ඕක අනිත් පැත්තට කියන්න යන්න එපා. මාන නැත්නම් අනිවාර්යෙන්ම ඒකක නැහැ කියලා. මොකද ඒකක නැත්නම් අනිවාර්යෙන්ම මාන නැති එක. හරි. හැබැයි ඒකක තිබ්බ පළියට හැමෝටම මානක් නැහැ. කාටද? පරිපූර්ණක ඒකක දෙක. රේඩියන් හරි ඉෂ්ට රේඩියන් හරි තිබ්බොත් පුතේ අන්න එයාලට මාන නැහැ. එහෙනම් ඒකක තිබ්බ පළියටත් මාන තියෙනවා කියලා අපිට හරියටම කියන්න බෑ. රයිට්. එහෙනම් දරුවනේ ඒකක නොමැති සියලු රාශීන් මාන රහිත වේ. හරි. ඒතර ඒකක තියෙන ඔක්කොම මාන සහිත වේ කිව්වොත් වගන්තියක් ඒකත් වැරදි. මොකද අර වාක්‍ය අනිත් පැත්තේ හින්දා එකපාරටම හරි කියලා හිතනවා. ඒකක තිබ්බ පළියට ඔක්කොම මාන තියෙනේව වෙන්නේ නැහැ. මොකද පරිපූර්ණක ඒකක තිබ්බොත් ඒවට මාන නැති නිසා. එහෙනම් දෙවෙනි වගන්තියත් හරි. තුන්වෙනි වගන්තිය බලන්න පුතේ. භෞතික රාශියක විචලනය සඳහා බලපාන වෙනස් සාධක ඕනෑම ගණනක් ඇති විට මාන විශ්ලේෂණ ක්‍රමයෙන් ඒවා අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට නොහැකි වීම. ඔව් අපිට මතකයි පුතේ අපි කතා කරා මාන විශ්ලේෂණයෙන් සමීකරණයක් ගොඩනගන්න පුළුවන් නොදන්නා භෞතික රාශීන් කීයක් සම්බන්ධවද?
නොදන්නා භෞතික රාශීන් 3ක් තවත් එක් භෞතික රාශියක් අතර දක්වන්නා වූ සම්බන්ධතාවයන් අතර පමණයි මාන විශ්ලේෂණයෙන් සමීකරණ ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම භෞතික පද 4යි. හැබැයි මාන වලින් සමීකරණ අපිට හැදෙන්නේ උතෙන්දී 3යි. මොකද m හි මාන සමාන කරාම එක සමීකරණයක්, l හි මාන සමාන කරාම එක සමීකරණයක්, n හි මාන සමාන කරාම එක සමීකරණයක්. ඉතින් ඒ ටික ඇසුරින් තමයි පුතේ අපි අර භෞතික පද හා අපි සලකපු භෞතික රාශිය අතර තියෙන සම්බන්ධතාවය හොයන්නේ. ඉතින් මාන විශ්ලේෂණයේදී මතක තියාගන්න සමාන ලකුණ එක පැත්තක එක භෞතික රාශියකුත් අනිත් පැත්තේ උඩරිම තියෙන්න පුළුවන් 3ක් විතරයි. ඊට වැඩිය තිබ්බොත් පුතේ අපිට මාන විශ්ලේෂණය මගින් සමීකරණ ගොඩනගන්න බැහැ කියලා අපි පන්තියේදී ඉගෙන ගත්තා. හරි. එහෙනම් පුතේ තුන්වෙනි වගන්තියත් හරි. මොකද ගොඩනැගීමට හැකියවීම කියලා තිබ්බනම් තමයි වැරදි. ගොඩනැගීමට නොහැකියවීම කියලානේ තියෙන්නේ. එහෙනම් ඒ වගන්තියත් හරි. 4 ඒකක පද්ධතියක සිට වෙනත් ඒකක පද්ධතියකට පරිවර්තනය කිරීම. රයිට්. එහෙම දෙයක් නම් අපිට හිතා ගන්න අමාරු වෙන්නේ නේද? එක් ඒකක පද්ධතියක්. අපි හිතමු කිලෝග්‍රෑම් ඊට පස්සේ මීටර තප්පර වල ඉඳන් රාත්තල් අඩි තප්පර වගේ ඒකක ක්‍රමයකට මේක පරිවර්තනය කරගන්න මාන වලින් ඒක කරන්න බෑ. එහෙනම් පුතේ 4 වෙනි වගන්තිය වැරදි. 5 වෙනි එක මාන රහිත නියතයක අගය මාන ආශ්‍රයෙන් සෙවීමට නොහැකි වීම. අන්න එතනත් නොහැකි වීම තියෙන්නේ. මාන රහිත නියතයක අගය මාන ආශ්‍රයෙන් සෙවීමට හැකිවීම කියලා තිබ්බනම් ඒ වගන්තිය වැරදි. මේක කියන්නේ මාන රහිත නියතයක අගය මාන ආශ්‍රයෙන් සෙවීමට නොහැකි වීම. ඔව් හොයන්න බෑ. එහෙනම් 5 වෙනි වගන්තියත් හරි. එහෙනම් පුතේ වැරදි වගන්තිය වෙන්නේ 4 වෙනි එක. ඒ කියන්නේ අසත්‍ය ප්‍රකාශනය වෙන්නේ 4 වෙනි වගන්තියයි. එහෙනම් පුතේ 13 වෙනි ගානට උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුරයි. පුතේ 14 වෙනි ගාන කියනවා නිදහසේ පහළට වැටෙන වස්තුවක ප්‍රවේගය v වෙනස් වීම g ගේ p වෙනි බලය සහ h ගේ q වෙනි බලයට පමණක් අනුලෝමව සමානුපාතික වන පරිදි සිදුවේ කියලා. ඉතින් පුතේ මේ අර මාන භාවිතයෙන් අපි සමීකරණ ගොඩනගුවනේ. එතකොට අර එක් භෞතික රාශීන්ට සමානුපාතික වෙනවා කියලා ඒක අපි වඩා සාධාරණව ගත්තා. දැන් ගුරුත්වජ ත්වරණයට සමානුපාතික වෙනවා නම් අපි කරේ මොකද්ද? ගුරුත්වජ ත්වරණයේ x වෙනි බලයට. x වෙනි බලය කියලා ගත්තේ පුතේ x ට ධනාගයක් එන්නත් පුළුවන්, ඍණාගයක් එන්නත් පුළුවන්, x ගියාගේ බිඳුව වෙන්නත් පුළුවන්. එතකොට ඒ x ට එන දර්ශක අගය අනුව අපි තේරුම් ගත්තා ඔය g කියන භෞතික රාශිය මත අපි සලකන ලද භෞතික රාශිය රඳා පවතිනවද නැද්ද කියන එක. right. එතකොට පුතේ මේකේ කියනවා මෙන්න මේ වැටෙන වේගය v අපිට කියනවා නිදහසේ පහළට වැටෙන වස්තුවක ප්‍රවේගය v වෙනස් වීම g ගේ p ට සහ h ගේ q ට පමණක් අනුලෝමව සමානුපාතික වන පරිදි සිදු වෙනවා. ඒ කියන්නේ පුතේ g ගේ p ටයි h ගේ q ටයි විතරක් අනුලෝමව සමානුපාතික වන පරිදි සිද්ධ වෙනවලු. ඉතින් පුතේ මෙතනින් එහාට අපි දන්නවනේ මේ සමානුපාතික දෙකම එක සමානුපාතිකත්වයක් විදිහට අරගෙන අපිට ඔන්න ඔහොම සමීකරණය හදාගන්න පුළුවන්. ඉතින් මේ පදයට එනකන් ගානේ දීලා තියෙනවා. මෙහි g අණු ගුරුත්වජ ත්වරණය වන අතර h අණු වස්තුව මුදාහැර ස්ථානයේ සිට ගමන් කර ඇති දුර වේ. p හා q හි අගය අනුයි අපෙන් අහන්නේ. පුතේ මෙතනින් එහාට දැන් මේ v කියන එක මේ භෞතික රාශීන් දෙක මත පමණක් රඳා පවතිනවා කියලා අපිට ගානේ දීලා තියෙනවා. මෙතනින් එහාට පුතේ සමානුපාතික ලකුණ අයින් කරන්න අපි මොකද්ද කරේ? අපි මාන රහිත නියතයක් මෙතෙන්ට යොදා ගන්නවා. මාන රහිත නියතයක් අපි මෙතෙන්ට යොදා ගන්නවා. ඊට පස්සේ පුතේ අපිට පුළුවන් දෙපස මාන සමාන කිරීමෙන් p හා q හි අගයන් හොයන්න. හරි. පුතේ ඉස්සර වෙලා අපි g හා h පදවල මාන හොයාගෙන ඉමු. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. පුතේ ගුරුත්වජ ත්වරණයේ ඒකක ms ඍණ 2 නේද? ms ඍණ 2 නම් ඒකක m කියන්නේ දිග, s කියන්නේ කාලයනේ තප්පරනේ. එතකොට m කියන්නේ දිග මනින මිනුමක්. s කියන්නේ කාලය මනින මිනුමක්. එතකොට දිගෙහි එක් වතාවකුත් කාලයෙහි ඍණ දෙවතාවකුත් නේද? එහෙනම් l t ඍණ 2 තමයි පුතේ මෙයාගේ මානීය විදියට අපිට ලැබෙන්නේ. ඊළඟට h කියන්නේ උස. එතකොට h කියන්නේ උසක්. පුතේ උසක මාන කොහොමද අපි හොයන්නේ? h උසක් කියන්නේ දිගක්. එහෙනම් h හි මාන අපිට කෙලින්ම ගන්න පුළුවන් පුතේ h හි මාන මොකද්ද? දිගක්නේ. දිගක් නම් පුතේ length l අකුරින් එන්නේ. එතකොට මානය වෙන්නේ මෙතන 1. මෙතනත් l ගේ මානය 1 වෙන්නේ. ඉතින් අපි 1 ලියන්නේ නැහැ පුරුද්දක් විදියට. හරි. පුතේ එහෙනම් අපි මෙතනින් එහාට දෙපස මාන සමාන කරලා බලමු. දෙපස මාන සමාන කිරීමෙන්. ඉතින් මේක අපි ගානක් විදියට හදනවා නම් පුතේ මේ k අකුර මාන රහිත නියතයක් බව සඳහන් කරන්න ඕන. වඩා සුදුසුයි එහෙම සඳහන් කරලා හදන එක k
මාන රහිත නියතයකි. මොකද එහෙම නැති වුණොත් ඔතනින් එහාට ගාන හදන්න බෑ ඇත්තටම. මාන රහිත නියතයකි කේ මාන රහිතයි. හරි, එහෙනම් දෙපස මාන සමාන කිරීමෙන් දෙපස මාන සමාන කිරීමෙන් බලන්න පුතේ දෙපස මාන සමාන කරොත් මේ පැත්තේ ඉන්නේ v නේ නේද? එහා පැත්තේ ඉන්නේ gh. රයිට්. එයාලගේ මාන ආදර්ශය. v කියන්නේ පුතේ v ප්‍රවේගය. එයාගේ මාන අපි හොයාගෙන ඉමු. v ප්‍රවේගය. ප්‍රවේගයේ මාන ප්‍රවේගයේ ඒකක නම් පුතේ ms ඍණ 1. දිග එක් වතාවක් කාලය ඍණ එක් වතාවක්. එහෙනම් lt ඍණ 1. එහෙනම් දරුවනේ මට ලියන්න පුළුවන් මෙතන lt ඍණ 1. එහෙම නැත්නම් මේ මාන සමාන කරලා ප්‍රකාශනය ලියන්නත් පුළුවන්. මට ලියන්න පුළුවන් v ගේ මාන සමාන වෙන්න ඕන k ගේ මාන gp ගේ මාන hq ගේ මාන. ඔය විදිහට මට ප්‍රකාශනය ලියන්න පුළුවන්. ඔතනින් එහාට පුතේ මෙතනින් එහාට පුතේ v ගේ මාන lt ඍණ 1 k ගේ මාන 1යි g lt ඍණ 2. එතකොට lt ඍණ 2 p වෙනි බලයක් තියෙනවා. ඊළඟට h කියන්නේ පුතේ l එයාගේ මාන ඒ වාරයක් q. එහෙනම් මට මෙතන එනවා පුතේ මෙන්න මෙහෙම. මේ පැත්තේ එනවා lt ඍණ 1 මේ පැත්තේ එනවා lp ධන q නේද? l ට එනවා p ධන q. t ට එනවා t ඍණ 2යි p. දැන් එහෙනම් පුතේ l ගේ සහ t ගේ දර්ශක සමාන කරන්න පුළුවන් නේ. කෙලින්ම m අකුර සලකන්න ඕනේ නැහැ. එහා පැත්තෙත් m අකුර නැති නිසා. එහෙනම් t හි මාන සැලකීමෙන් t හි මාන සැලකීමෙන් t හි මාන සැලකීමෙන් පුතේ ඍණ 1 සමානයි ඍණ 2යි p සමානයි භාගයයි. ඊළඟට පුතේ අපිට පුළුවන් l හි මාන සැලකීමෙන් l හි මාන සැලකීමෙන් l හි මාන සැලකුවොත් පුතේ l ගේ මාන 1යි මේ පැත්තේ අර පැත්තේ එනවා p ධන q. එතකොට පුතේ p කියන්නේ භාගයක්නේ. එහෙනම් මේක සුළු කරාම q ගියත් භාගයයි කියලා එනවා. එහෙනම් p භාගයයි q භාගයයි. බලන්න p භාගයයි q භාගයයි. එහෙනම් 14 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ අංක 1. හරි. අපි යමු පුතේ 15 වෙනි ගැටලුවට. බලන්න දරුවනේ 15 වෙනි ගැටලුවේ කියනවා පහත දැක්වෙන කුමක් ශක්තියේ ඒකක නොවේද කියලා. පුතේ අපිට මෙන්න මේ ඒකක පහ දීලා අපෙන් අහනවා පහත දැක්වෙන කුමක් ශක්තියේ ඒකක නොවේද කියලා. දැන් දරුවනේ අපිට මතකයි ශක්තියේ ඒකක. තිය මනින ඒකක දෙකක් අපි කතා කරා. මොකක්ද? එකක් තමයි පුතේ ජූල්. ජූල් කිව්වේ මොකද්ද? SI ඒකකය. ඊට අමතරව SI නොවන ශක්තිය මන්න තව ඒකකයක් කතා කරා. කවුද? ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. මේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එක non SI යුනිට් එකක්. හරි. ඒක SI ඒකකයක් නෙවෙයි. non SI යුනිට්. නමුත් ඒක SI ඒකක සමග භාවිතා කිරීමට අවසර දීපු එකක්. SI නොවන නමුත් SI ඒකක සමග භාවිතා කිරීමට අවසර දීපු එකක්. පුතේ අපි ඒක ගැන වෙනම කතා කරා මතකයි නේද? SI ඒකක ක්‍රමය ගැන කතා කරනකොට SI ඒකක ක්‍රමයේ වර්ගීකරණයට ලක් කරා කොහොමද? SI මූලික ඒකක, SI පරිපූරක ඒකක, SI ව්‍යුත්පන්න ඒකක, ව්‍යුත්පන්න ඒකක කොටස් දෙකයි මොනවද? SI ව්‍යුත්පන්න විශේෂ නාම සහිත, ඒ වගේම SI ව්‍යුත්පන්න සංයුක්ත නාම සහිත. එතනින් පස්සේ පුතේ SI උපසර්ග පද අපි කතා කරා. උපසර්ග පදවලදී අපි ප්‍රධාන කොටස් දෙකක් කතා කරා. මොනවද? අගය වැඩි වෙන පැත්තට ගුණාකාරත්, අගය අඩු වෙන පැත්තට උපගුණාකාරත්. එතනින් පස්සේ පුතේ අපි කතා කරා SI නොවන නමුත් SI ඒකක සමග භාවිතය සඳහා ඉඩ දුන්න ඒකක කියලා කොටසක්. අන්න එතෙන්දී අපි මේ ඉලෙක්ට්‍රෝන වෝල්ටය කියන ඒකක ගැන කතා කරලා තියෙනවා. ඉතින් එයා අපේ විෂය නිර්දේශයේ තියෙන කෙනෙක්. හරිද? ඉතින් ඉලෙක්ට්‍රෝන වෝල්ට් අපිට හම්බ වෙන්නේ පුතේ අවසාන ඒකකයේදී. ඉතින් රිවර්ස් ක්ලාස් එක අපි ඉදිරි මාස 2-3 ඇතුළත පටන් ගන්නවා. එතකොට දරුවන්ට ඒ ඒකකය හා සම්බන්ධ රාශීන් අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. හරි. පුතේ අපි බලමු මේ දීලා තියෙනව මොනවද කියලා. මෙන්න මේක චුට්ටක් බලන්න. කිලෝ වොට්. පුතේ K කියන්නේ 10 3 කියන එක නේද? වොට් කියන්නේ පුතේ ක්ෂමතාවය. වොට් කියලා කියනවා තත්පරයට ජූල් වලට. එහෙනම් මෙතන තියෙන්නේ 10 3යි තත්පරයට ජූල්
ශක්තිය නම් ජූල් වෙන්න ඕන. එහෙනම් මේ එකෙන්ම අපිට උත්තරේ අහුණා වගේ නේද? රයිට් අපි එයා ඉද්දි අනිත් ටික බලමු. හරි. මෙයා ජූල් ගැටලුවක් නෑ. එහෙනම් මෙයා හරි. NCM බලන්න පුතේ මෙන්න මේක අරගෙන. N කියන්නේ පුතේ නිව්ටන් නේ. නිව්ටන් සෙන්ටිමීටර්. සෙන්ටි කියන්නේ 10 ඍණ 2. M මීටර්. 10 ඍණ 2 මුලට ගමු අපි. 10 ඍණ 2යි නිව්ටන් කියන එක පුතේ අපි දන්නවනේ. kg ms ඍණ 2. වාරයක් m. හරි. නිව්ටන් පදේ තියාගත්තත් කමක් නැහැ. නිව්ටන් පදේ තියාගත්තත් කමක් නැහැ. නැත්නම් මෙතනින් මේ දෙක ගුණ වුණාම අපිට එනවා kg m වර්ග s ඍණ 2. ඒ කියන්නේ ජූල්. එහෙම නැත්නම් නිව්ටන් මීටර ගුණිතයෙන් අපිට එන්නේ ජූල්. එහෙනම් පුතේ මෙතන ජූල් ශක්තිය ගැන අදහසක් තමයි එතනක් තියෙන්නේ. මෙතන කිලෝවෝට් පැය. අපි මෙයා ගැනත් පුතේ වෙනම කතා කරා. කිලෝවෝට් පැය. බලන්න. කිලෝ කියන්නේ උපසර්ග පදයක්නේ. ඒක ඔබ දන්නවා. මම ඒක අයින් කරන්න 10 3යි. වොට් පැය. පුතේ මේ පැය කියන ඒකකේ ගත්තම් ඒකත් SI ඒකකයක් නෙවෙයි non SI යුනිට් එකක්. ඒ කියන්නේ SI නොවන ඒකකයක්. ඒකත් පුතේ SI නොවන ඒකකයක් වුණාට SI ඒකක සමග භාවිතා කරන්න අවසර දීලා තියෙන එකක්. ඉතින් ඒ නිසා තමයි මෙහෙම කිලෝවෝට් පැය කියලා ලියන්න පුළුවන් වෙන්නේ. මොකද වොට් කියන්නේ SI ඒකකයක්, H කියන්නේ වොට් SI ඒකකයක් නෙවෙයි. පැය, විනාඩි, තප්පර SI. ඉතිරි කාලය මන්නේ ඒකක ඔක්කොම පුතේ SI නොවන ඒකක. හරි. එහෙනම් පුතේ මෙතනත් බලන්න මේ පැය කියන එක තප්පර වලට හැරෙවුවොත් 3600යි තප්පරනේ. වොට් කියන්නේ JS ඍණ 1. මෙතන 10 3යි. මේ පදේ ඉස්සරහට ගෙනල්ලා ඒකක ටික පිටිපස්සට ගෙනියමු අපි. 10 3යි 3600යි JS ඍණ 1 S. එයාගේ දර්ශක එක. මේ දෙක සුළුලා ගියාම මෙතනත් උත්තරේ ජූල් පුතේ. එහෙනම් ඒ තියෙන්නේ ශක්තිය පිළිබඳ අදහසක් තමයි. මෙන්න ඉතුරුයි තව එක්කෙනෙක් පස්වෙනි එක්කෙනා. තප්පර වර්ගයට වර්ග මීටරයට ග්‍රෑම්. මේ බලන්නකො පුතේ. මම මෙතෙන්ද කිව්ව නේද? වර්ග මීටරයට තප්පර වර්ගයට වර්ග මීටරයට කිලෝග්‍රෑම් කියන්නේ නිව්ටන් කියලා. මේක මේකෙන් ගුණ වුණාම මේ දෙක ගුණ වුණාම හැදෙන්නේ පුතේ kg m වර්ග s ඍණ 2 නේද? මේ තියෙන්නේ ජූල් කියන SI ව්‍යුත්පන්න විශේෂ නාමය භාවිතා කරන ඒකකය. ඉතින් මේ තියෙන්නේ මූලික ඒකක ඇසුරින්. මූලික ඒකක ඇසුරින් ජූලය ලිව්වොත් ඔන්න ඔහමයි. මූලික ඒකක කියන්නේ අපි කතා කරන්නේ මූලික ඒකක 7ක්. ඒ 7 ඇසුරින් ජූලය ලිව්වොත් මෙන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. එතකොට මේක තමයි පුතේ ජූල් කියන විශේෂ නාමය අපි භාවිතා කරන්නේ. හරි. එතකොට මෙතන තියෙන්නේ පුතේ තප්පර වර්ගයට වර්ග මීටර් ග්‍රෑම්. කිලෝ නෑනේ. ඔව් අපිට කිලෝ දාගන්න පුළුවන්. කොහොමද කිලෝ දාගන්නේ? මේ බලන්න පුතේ. අතන තියෙන්නේ GM වර්ග S ඍණ 2නේ. මට පුළුවන් 10 3 ගුණ කිරීම 10 ඍණ 3ක් දාන්න. මම ඍණ 3 මේ පැත්තට ගන්න. දැන් මෙහෙම ලිව්වා කියලා පුතේ මේ ප්‍රකාශනයට බාධාවක් වෙන්නේ නෑනේ. මේකට මේක කැපිලා යන හින්දා. හැබැයි මට මෙන්න මේ පදේ වෙනුවට පුතේ K අකුර භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මට එනවා දැන් KGM වර්ග S ඍණ 2 වාරයක් 10 ඍණ 3. එහෙනම් පුතේ KGM වර්ග S ඍණ 2 ගත්තම මේ කවුද? මේ ඉන්නේ ආපහු ජූල් කියන එකකේ. එහෙනම් පුතේ මේ අවස්ථා ටික ගත්තම මුල් අවස්ථාවේදී ජූල් ගැන කතා වෙලා තියෙන්නේ. දෙවනි මෙන්න මේ අවස්ථා ටික ගත්තන් පස්සේ පුතේ දෙවනි අවස්ථාවේදී ජූල් ශක්තිය ගැන කතා වෙලා තියෙන්නේ. තුන්වෙනි අවස්ථාවේදී ජූල් ශක්තිය ගැන, හතරෙත් එහෙමයි. පහෙත් පුතේ මේ ඒකකයේ සුළු කරලා බැලුවම ජූල්ම තමයි තියෙන්නේ. හැබැයි පළවෙනි එකේ තප්පරයට ජූල් තියෙන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ පුතේ පහත් දැක්වෙන කුමක් ශක්තිය ඒකක නොවේද කියලා අහන්නේ. එහෙනම් පළවෙනි එකයි පුතේ ශක්තිය ඒකක නොවෙන්නේ. ඒතර ශක්තිය ඒකක නෙවෙයි නම් JS ඍණ 1 කියන්නේ මොකද්ද? JS ඍණ 1 තප්පරයට ජූල්. එහෙම නැත්නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය අපි කියනවා පුතේ ක්ෂමතාවය කියලා. ක්ෂමතාවය. ඔය තියෙන්නේ ක්ෂමතාවය. වොට් කියලා කියන්නේ ක්ෂමතාවය මනින ඒකකය. හරි. දරුවන්ට පැහැදිලි නේද පුතේ? බලන්න පුතේ 16 වෙනි ගැටලුවේ අපෙන් අහනවා භෞතික රාශීන් කිහිපයක් දීලා මේ මාන සමාන නොවෙන්නේ කුමන යුගලෙද කියලා. ඉතින් මෙතෙන්දී පුතේ අපිට මේ හැම භෞතික රාශියම මාන වෙන වෙනම ලියන්න වෙනවා. මම දන්නවා තාම දරුවන්ට මේ සමීකරණ හරියට මතක නැතුව ඇති. මොකද පුතේ මේ ඔක්කොම ඉස්සරහා තියෙන පාඩම් වලදී කියන්නේ 2 3 4 5 6 7 8 9 10 11 වෙනි පාඩම දක්වා දිවෙන්නා වූ මේ භෞතික විද්‍යා ගමන තුල අපට හම්බ වෙන
භෞතික රාශී. ඉතින් මේවා ටික තාම ඔබට හුරු නැතුව ඇති. හරි. ඉතින් ඒ ටික හුරු නෑ කියලා මේ සමීකරණ කටපාඩම් කරන්න යන්න එපා. හරිද? ඒවා ඉස්සරහ පාඩම් ටික හරියට අල්ලගෙන යනකොට දරුවන්ට ඒවා හොඳට මතක හිටීවි. හරි. පුතේ අපි එක් භෞතික රාශිය ලබා ගන්න පුළුවන් සමීකරණය සහ ඒ සමීකරණ වලට අදාළව ඒ භෞතික රාශීන් වල මාන මොනවද කියලා අපි වෙන වෙනම හොයලා බලමු. හරි. අපි පුතේ පළවෙනි එක බලමු වික්‍රියාව හා ඝර්ෂණ සංගුණකය. ml වර්ග t ඍණ 2 කියලා උන්න අපිට ටෝ වල මාන ලැබෙනවා. එහෙනම් පුතේ මෙන්න අපි ගැටලුවේ දීලා තිබුණු භෞතික රාශි පහේම අදාළ භෞතික රාශිය ලබා ගන්න පුළුවන් සමීකරණය සහ අදාළ භෞතික රාශියේ මාන ලිව්වා. හරි. බලන්න පුතේ පළවෙනි එක වික්‍රියා වෙනවා විතතිය බෙදීම දිගින්. ඉතින් විතතිය කියන එකත් දිග කියන එකත් දෙකම මීටර වලින් මැනින්නේ. එහෙනම් වික්‍රියාවට ඒකක නැහැ. ඒ වගේම මානයක් නැහැ. මානයක් නැහැ කියන්නේ මානය බිඳුවයි. ඒ කියන්නේ පුතේ අගය එකක් වෙනවා. එතකොට ඝර්ෂණ සංගුණකේ F සමාන mu r වලින් පුතේ mu උක්ත කරගත්තොත් mu සමාන F බෙදීම r වෙනවා. F කියන්නේ බලයක්, r කියන්නේ බලයක්. එතෙන්දිත් පුතේ ඒකක නැහැ. ඒ කියන්නේ මාන නැහැ. අගය එක එනවා. කාර්ය සහ ව්‍යාවර්තය ගත්තට පස්සේ පුතේ W සමාන Fs එතනින් W ගේ එහෙම නැත්නම් කාර්යයේ මාන ml වර්ග t ඍණ 2 කියලා අපිට ලැබෙනවා. ඒ වගේම ව්‍යාවර්තයේ ටෝ සමානයි I ඇල්ෆා, I කියන්නේ අවස්ථිත ගූර්ණය, ඇල්ෆා කෝණික ත්වරණය. ඒ දෙකෙන් පුතේ ටෝගේ මානය අපිට ලැබෙනවා ml වර්ග t ඍණ 2 කියලා. පුතේ පීඩනය ගත්තම පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. එතනින් අපිට පීඩනයේ මාන ලැබෙනවා ml ඍණ 1 t ඍණ 2. එතකොට පුතේ යම් මාපාංකය සමානයි බලය වාරයක් දිග බෙදීම වර්ගඵලය වාරයක් විතතිය. එතනින් පුතේ යම් මාපාංකයේ මාන එනවා. එතනත් එන්නේ ml ඍණ 1 t ඍණ 2. එහෙනම් ඒ පද දෙකෙත් මාන එකිනෙකට සමානයි. ඊළඟට දරුවනේ ප්ලාන්ක් නියතය සහ කෝණික ගම්‍යතාවය කියන ඒවා සැලකුවම ප්ලාන්ක් නියතය එනවා E සමාන hf කියන සමීකරණයෙන් h සමාන E බෙදීම f, E කියනවා ශක්තිය, f කියනවා සංඛ්‍යාතය. එතනින් h කියා කියනවා ml වර්ග t ඍණ 2 කියලා. h හි මාන ප්ලාන්ක් නියතයේ මාන. කෝණික ගම්‍යතාවය L සමානයි I ඔමේගා. I කියන්නේ අවස්ථිති ගූර්ණය, වාරයක් ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. එතනින් පුතේ කෝණික ගම්‍යතාවයේ මාන අපිට ලැබෙනවා ml වර්ග t ඍණ 1. එහෙනම් එතෙන්දිත් අවස්ථා දෙකෙහිදීම මාන සමාන වෙලා තියෙනවා. ඊළඟට පුතේ අන්තිම එක රේඛීය ගම්‍යතාවය සහ බලයක ගූර්ණය කියන පද. බලන්න රේඛීය ගම්‍යතාවයේ මාන ml t ඍණ 1 ස්කන්ධය වාරයක් ප්‍රවේගය. හැබැයි බලයක ගූර්ණය ඉන්නේ බලය වාරයක් දුර, බලය වාරයක් දුර. ඉතින් එතෙන්දී ml වර්ග t ඍණ 2යි අපිට මානීය විදිහට ලැබෙන්නේ. අපෙන් ගැටලුවේ අහන්නේ පහත දැක්වෙන රාශි යුගලන් අතරින් කුමන යුගලයේ මාන සමාන නොවේද? එහෙනම් මාන සමාන නොවෙන්නේ පුතේ පස්වෙනි යුගලයේ දීලා තියෙන භෞතික රාශි යුගල වලින් පස්වෙනි භෞතික රාශි යුගලයේ තමයි මාන සමාන වීමක් සිද්ධ නොවෙන්නේ. බලන්න දරුවනේ 17 වෙනි ගැටලුව. ඒකේ අපෙන් අහනවා පහත සඳහන් ඒවායින් කවරක් ජූල් මගින් සාමාන්‍යයෙන් මනිනු ලැබෙයිද? පළවෙනි එක අහනවා බලයක් මගින් කරන කාර්යය. බලයක් මගින් කරන කාර්යය පුතේ අපිට ගන්න පුළුවන් W සමානයි F වාරයක් S කියන සමීකරණය. ඉතින් මෙතෙන්දී පුතේ මේ F බලය නිව්ටන් වලින් අපි මනිනවා. ඒ වගේම භෞතික විද්‍යාව තිලින කුමාරසිංහ උසස් පෙළ 2023 සිද්ධාන්ත මාර්තු 17 වනදා සිට සෑම බදාදාම පස්වරු 1ට ගුරුකුල මාතර භෞතික විද්‍යාවේ නූතන වාදියා බලයේ ක්‍රියාරෝහිකාව ඔස්සේ සිදු වූ විස්ථාපනය S කියන එක අපි මීටර වලින් මනිනවා. මේ නිව්ටන් මීටර ගුණිතයට අපි ජූල් කියන ඒකකය භාවිතා කරනවා. මේක අපි පන්තියේ කතා කරා. ඊළඟට පුතේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඔන්න බලන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ශක්තිය එනර්ජි E අකුර දානවා ගුරුත්වාකර්ෂණ විභව නිසා පොටෙන්ෂනල් EP කියලා අපි ලියනවා mgh ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලබා ගන්න අපි භාවිතා කරන සමීකරණ මේක. එතකොට පුතේ මේකෙත් m කියන්නේ කිලෝග්‍රෑම්, g කියන්නේ ms ඍණ 2, h කියන්නේ උස මීටර, kg ms ඍණ 2 කියන්නේ නිව්ටන් වාරයක් මීටර, නිව්ටන් වාරයක් මීටර. මෙතෙන්දිත් අපි ජූල් යොදන. මොකද මේ අවස්ථා දෙකේදීම ශක්තිය හා කාර්ය සම්බන්ධ භෞතික රාශීන් තමයි අපි අධ්‍යයනය කරන්නේ. පුතේ ඊළඟ එක බලයක ගූර්ණය. ඉතින් බලයක ගූර්ණය අපිට ව්‍යාවර්තයක් විදිහට හිතලා ටෝ සමානයි F වාරයක් L කියන සමීකරණයට යන්න පුළුවන්. හැබැයි පුතේ මෙතෙන්දී බලය නිව්ටන් වලින් මැන්නට, දිග මීටර් වලින් මැන්නට මෙන්න මේ නිව්ටන් මීටර් ගුණිතයට ජූල් කියන ඒකකයේ යොදන්න බැහැ කියලා අපි පන්තියේදී කතා කරා. එහෙනම් ජූල් කියන එකෙන් මනින්න පුළුවන් පුතේ පළවෙනි අවස්ථා දෙක විතරයි. පළවෙනි අවස්ථා දෙක කියන්නේ සිම්පල් A හා B කියන අවස්ථාවන් වලට විතරයි ඒක
වලංගු වෙන්නේ. එහෙනම් පුතේ සිම්පල් A හා B පමණයි නිවැරදි වෙන්නේ. අපෙන් අහන්නේ පහත සඳහන් ඒවායින් කවරක් ජූල් මගින් සාමාන්‍යයෙන් මනු ලැබෙයිද? බලයක් මගින් කරන කාර්යය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සාමාන්‍යයෙන් අපි ජූල් වලින් මනින්නේ. හැබැයි බලයක ගූර්ණයට ජූල් කියන එක අපි යොදාගන්නේ නැහැ කියලා පන්තියේ කතා කරා. එහෙනම් A හා B පමණයි. එහෙනම් පුතේ 17 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. බලන්න දරුවනේ 18 වෙනි ගැටලුවේ අපිට කියනවා පහත රාශි යුගල අතරින් මාන නොමැති රාශි යුගලය වන්නේ. මෙහෙම කියලා පුතේ භෞතික රාශීන් කිහිපයක්ම අපිට දීලා තියෙනවා. පුතේ අපි එකින් එක ලියලා බලමු. මෙයාලට තියෙන ඒකක මොනවද? ඒ ඒකක ඇසුරින් මෙයාලට තියෙන මාන මොනවද කියන එක. ඉතින් ඇත්තටම පුතේ ඒකක තියෙනවද නැද්ද කියන එක අනුව අපිට කියන්න පුළුවන් මාන තියෙනවද නැද්ද කියලා. යම් භෞතික රාශියකට මූලික ඒකක ඇසුරින් ඒකකයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාන තියෙනවා. හැබැයි පරිපූර්ණක ඒකක වලින් නම් තියෙන්නේ එතෙන්දි මාන තියෙන්න විදියක් නැහැ. රයිට්. අපි පුතේ එකින් එක ලියලා බලමු. එක් භෞතික රාශිය ගොඩනගා ගන්න පුළුවන් සමීකරණය සහ ඒ සමීකරණය ඇසුරින් අදාළ භෞතික රාශියට ලැබෙන ඒකකය. ඊට පස්සේ පුතේ අපි මාන පිළිබඳව සාකච්ඡා කරමු. හරි. බලන්න පුතේ පළවෙනි එක ඝනත්වය සහ සාපේක්ෂ ඝනත්වය. C සමානයි Q බෙදීම T ට කියලා සමීකරණය ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ අපිට දීලා තියෙන භෞතික රාශීන් පහ සඳහාම සමීකරණ අරගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු ඒකක නොමැති රාශීන් මොනවද කියලා. මොකද ඒකක නොමැති ඒවට මාන නැහැ කියලා අපිට ගන්න පුළුවන් නිසා. මොකද අපෙන් අහන්නේ පුතේ පහත රාශී යුගල අතරින් මාන නොමැති රාශී යුගලය වන්නේ මොකක්ද කියලානේ. හරි. මෙන්න බලන්න පුතේ පළවෙනි එක ඝනත්වය. ඝනත්වය ස්කන්ධය බෙදීම පරිමාවයි ගත්තේ. ස්කන්ධය බෙදීම පරිමාව. ඒතර ස්කන්ධය කිලෝග්‍රෑම් පරිමාව ඝන මීටර වුණොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා ඝනත්වය ඒකක එනවා. හැබැයි පුතේ සාපේක්ෂ ඝනත්වය ගන්න ගියොත් සාපේක්ෂ ඝනත්වය හොයන්නේ හැමතිස්සෙම යම් ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයෙන් බෙදලා. ඉතින් දෙකේම පුතේ ඝනත්වය නම් ඒකකයේ එන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් බෙදීම ඝන මීටරයට කිලෝග්‍රෑම්නේ. එහෙනම් අවසානයේදී ඒකකයක් එන්නේ නැහැ. අවසානයේදී ඒකකයක් එන්නේ නැහැ. ඒකකයක් නැහැ කියන්නේ පුතේ සාපේක්ෂ ඝනත්වයට මානක් නැහැ. හැබැයි අපෙන් අහන්නේ යුගල අතරින් මාන නොමැති රාශි යුගලය වන්නේ. දෙකටම මාන නැති වෙනවා. දැන් මෙයාගේ ඒකක තියෙනවා, මෙයාට මාන තියෙනවා. අරයගේ ඒකක නැහැ, එයාට මාන නැහැ. ඉතින් මෙතන ගත්තොත් වර්තනාංකය ගන්නවා අපි පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකය සමානයි sin i බෙදීම sin r. sin i වලටත් sin r වලටත් ඒකක නැහැ. එහෙනම් පුතේ මේ පැත්තෙත් මාන නැහැ. වර්තනාංකයට මාන නැහැ. ඒ වගේම ඝර්ෂණ සංගුණකය F සමානයි μ r කියන සමීකරණයෙන් μ සමානයි F බෙදීම r කියලා ගත්තොත් F කියන්නේත් බලය r කියන්නේත් බලය දෙකම නිව්ටන් වලින් මනින්නේ. එහෙනම් ඒ පැත්තෙත් පුතේ ඒකක නැහැ. ඒකක නැත්නම් μටත් මාන නැහැ. ඒ කියන්නේ μ ගේ මානයත් එකයි වර්තනාංකය පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකයත් එකයි කියලා ගන්න පුළුවන්. මේ එක කියන එකේ අදහස වර්තනාංක නෙමෙයි. එක කියන එකේ අදහස මාන නැහැ කියන එකයි. right. එහෙනම් පුතේ අපෙන් අහන්නේ මාන නොමැති රාශි යුගලයනේ. එහෙනම් පුතේ දෙවෙනි එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. නමුත් අපි 3 4 සහ 5 කියන පිළිතුරු සසඳලා බලමු. පුතේ තුන්වෙනි පිළිතුර දීලා තියෙනවා ශ්‍රමතාවය සහ කාර්යක්ෂමතාවය. ශ්‍රමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. එතෙන්දී කාර්ය අපි ජූල් වලින් මනිනවා, කාලය තප්පර වලින් මනිනවා, JS ඍණ එක. ඒ කියන්නේ පුතේ ඒකක තියෙනවා, අනිවාර්යයෙන්ම මාන තියෙනවා. හැබැයි කාර්යක්ෂමතාවය අපි මනින්නේ පුතේ ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය. අපි දුන්නේ කොච්චරද? අපිට දුන්නේ කොච්චරද? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වාරයක් 100% කාර්යක්ෂමතාවය අපි මනිනවා. එතෙන්ද පුතේ ප්‍රතිදාන කාර්යයත් ප්‍රධාන කාර්යයත් දෙකම එකම භෞතික රාශීන්ගෙන් ආදේශ වන නිසා ඒකක කැපිලා යනවා. එහෙනම් නීටට එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය සඳහා පුතේ ඒකක පවතින්නේ නැහැ. එහෙනම් මාන පවතින්නෙත් නැහැ. එතකොට මෙතෙන්දි ශ්‍රමතාවයට මාන තියෙනවා. එහෙනම් තුන්වෙනි පිළිතුර කොහොමද පිළිගන්න බෑනේ අපිට. නිරපේක්ෂ ආර්ද්‍රතාවය. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන පුතේ මේකට අපි ඉංග්‍රීසියෙන් කියන ඇබ්සොලියුට් හියුමිනිටි කියලා. ඒ කියන්නේ යම් අවකාශයක තියෙන ජල වාෂ්ප ඝනත්වය පිළිබඳ බිම්මක්. ඉතින් එතෙන්දිත් පුතේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය පරිමාවෙන් බෙදෙන්නේ. එතකොට කිලෝග්‍රෑම් පරිමාව ඝන මීටරයට ගත්තොත් ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් තමයි SI එකක වලින් ගත්තොත් එන්නේ. ඉතින් මෙතෙන්දි පුතේ එහෙනම් ඇබ්සොලියුට් හියුමිනිටි එහෙම නැත්නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවයටත් ඒකක තියෙනවා. ඒ කියන්නේ මාන තියෙනවා. හැබැයි ප්‍රවේග අනුපාතය ගත්තම ප්‍රවේග දෙකක් අතර අනුපාතය එයාට මාන පවතින්නේ නැත. right. ඊළඟට විශිෂ්ට තාපධාරිතාව ඔබ මේක නම් O level වලට ඉගෙනගෙන තියෙනවා. Q සමාන mc θ. එතනින් පුතේ C උක්ත කරගත්තොත් ඔබට එනවා Q බෙදීම m θ කියලා.
Q කියන්නේ පුතේ තාප ප්‍රමාණය ජූල්, M කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් උඩට ගියොත් kg ඍණ 1 වෙනවා. T ට උෂ්ණත්වය කෙල්වින් වලින් ගත්තොත් කෙල්විනයට වෙනවා. ඒකක තියෙනවා පුතේ. එහෙනම් මාන තියෙනවා. මෙතෙන්දී තාප ධාරිතාවය පුතේ Q සමානයි C θ සමීකරණයෙන් ගන්න පුළුවන්. එතනින් C උක්ත කරගත්තොත් Q බෙදීම θ. Q කියන්නේ තාප ප්‍රමාණය ශක්තියක්. ඒ නිසායි ජූල් වලින් මනින්නේ. θ උෂ්ණත්වය කෙල්වින් වලින් මැන්නොත් කෙල්විනයට ජූල් කියලා අපිට ඒක කියලා ලැබෙනවා. එහෙනම් පුතේ විශිෂ්ට තාප ධාරිතාවයත් කියන දෙකටම ඒකක තියෙනවා. එහෙනම් දෙකටම මානක් තියෙනවා. එහෙනම් පුතේ අපෙන් අහන්නේ පහත රාශි යුගල අතරින් මාන නොමැති රාශි යුගලය වන්නේ කුමක්ද කියලා. මාන නොමැති රාශි යුගලය වෙන්නේ එහෙනම් වර්තනාංකය සහ ඝර්ෂණ සංගුණකය. ඊට අමතරව සාපේක්ෂ ඝනත්වයට මාන තිබ්බේ නැහැ. කාර්යක්ෂමතාවයට මාන තිබ්බේ නැහැ. ප්‍රවේග අනුපාතයට මාන තිබ්බේ නැහැ. ඒ ඊට අමතරවයි මම කිව්වේ. හරි. අපි යමු දරුවනේ එහෙනම් ඊළඟ ගැටලුවට. වීඩියෝ එක නවත්තලා අවශ්‍ය කරුණු සටහන් කරගන්න. පුතේ 19 වෙනි ගැටලුවේ කියනවා එකිනෙකට වෙනස් භෞතික රාශීන් පහක මාන පහක් දැක්වේ. මින් පීඩන අනුක්‍රමණයෙහි මාන වනුයේ කියලා. පුතේ මෙතෙන්දී ඔබ මුලින්ම පීඩන අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. රයිට්. මේ බලන්න පුතේ. පීඩන අනුක්‍රමණයක් කියලා කියනවා. පීඩන අනුක්‍රමණයක් කියලා කියනවා පුතේ. ඒකීය දිගකට පීඩනයේ සිදුවන වෙනස. ඒකීය දිගකට. එහෙම නැත්නම් දිග සමග පීඩනයේ සිදුවන වෙනස. පුතේ ඒක අපිට ගන්න පුළුවන් මෙහෙම. දිග සමග පීඩනයේ සිදුවන වෙනසනේ. පීඩනයේ සිදුවන වෙනස අපිට මෙහෙම ලියන්න පුළුවන් නේ. පීඩන වෙනස. පීඩන වෙනස බෙදීම දිග. අපෙන් අහන්නේ පීඩන අනුක්‍රමණයේ මානයි. එහෙනම් ඔය විදියට හිතලා උත්තරයට යන්න අපිට පහසුවෙන්ම පුළුවන්. පීඩන වෙනසක් අපි පුතේ සාමාන්‍යයෙන් ඩෙල්ටා ලකුණෙන් සංකේතවත් කරනවා. ඩෙල්ටා P බෙදීම දිග සිම්පල් L කියලා ගමු. අපිට ඕන පීඩන අනුක්‍රමණයේ මාන. හරි. අපිට ඕන පුතේ පීඩන අනුක්‍රමණයේ මාන. එහෙමනම් මේකේ මාන ගත්තා නම් හරිනේ පුතේ. මෙන්න බලන්න අපිට ඕන පීඩන අනුක්‍රමණයේ මානයි අපිට ඕන. එහෙනම් පුතේ එහා පැත්තේ පදෙත් මාන අරගත්තා නම් හරිනේ. අපිට ඕන එයාගේ මාන. ඩෙල්ටා P පීඩන වෙනසේ මාන බෙදන්න ඕන දිගේ මාන. පුතේ පීඩන වෙනසක් වුණත් උත්තරේ එන්නේ එකම එකකින් නේද? දැන් පුතේ ඕන දිග අතර වෙනසක්. මීටර් 10යි මීටර් 3යි අතර වෙනස කීයද? මීටර් 7යිනේ. මීටර් 10යි මීටර් 3යි අතර වෙනස කිලෝග්‍රෑම් 7ක් වෙන්නේ නැහනේ නේද? එහෙනම් පීඩන වෙනස නම් උත්තරේ එන්නේ පීඩනයට අදාළ ඒකක වලින්මයි. එහෙනම් පීඩන වෙනසේ මාන පීඩනයේ මානම තමයි නේද? හරි. එහෙනම් පීඩනයේ මාන කොහොමද හොයාගන්නේ? ඔන්න පුතේ පීඩනයේ ඒකක මොනවද? පැස්කල්. පැස්කල් කියන්නේ වර්ග මීටරයට නිව්ටන්. නිව්ටන් කියන්නේ kg/ms ඍණ 2 වාරයක් m ඍණ 2 සුළු වුණොත් kg/m ඍණ 1 s ඍණ 2. එහෙනම් kg කියන්නේ ස්කන්ධය m, මීටර කියන්නේ දිගට, එහෙනම් දිගෙහි ඍණ 1, t s ඍණ 2 කියන්නේ කාලයේ ඍණ 2ක්. t ඍණ 2. එහෙනම් පුතේ අපිට පීඩනයේ මාන එනවා ml ඍණ 1 t ඍණ 2. බෙදීම දිගෙහි මාන l. එහෙනම් පුතේ පහසුවෙන්ම අපිට උත්තරය එනවා ml ඍණ 2 t ඍණ 2. ml ඍණ 2 t ඍණ 2. ඒ කියන්නේ පුතේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. බලන්න පුතේ 20 වෙනි ගැටලුවේ අපිට කියනවා කඹයක් දිගේ ගමන් ගන්නා සංඛ්‍යාතය සිම්පල් f හා විස්තාරය සිම්පල් y වූ සයිනාකාර තීරයක් තරංගයක් සඳහා ශක්ති සම්ප්‍රේෂණ ශීඝ්‍රතාවය p ප්‍රකාශ කිරීමට mu c f හා y යන රාශීන් යොදාගත හැක. ඊට පස්සේ අපිට මේ mu ඊළඟට c f හා y කියන රාශීන් මොනවද කියන එක අර්ථ දක්වලා තියෙනවා. පුතේ මෙතනින් අපෙන් අහන්නේ පහත සඳහන් කවර ප්‍රකාශය සත්‍ය ලෙස පිළිගත හැකිද කියලා. ඒ කියන්නේ සත්‍යම ප්‍රකාශනය මෙතන නොතිබෙන්නත් පුළුවන්. නමුත් ඔබට යම් තර්කයක් ගෙනල්ලා මෙන්න මේක ශක්තිය වෙන්න ඕන කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පුතේ මේ වගේ ගැටලුවකදී වම් පස තියෙන ඒකකයි දකුණු පස තියෙන ඒකකයි සමානයි නම් අන්න අපිට කියන්න පුළුවන් හරි වම් පැත්තේ තියෙන එක තමයි දකුණු පැත්තෙන් මැනිලා තියෙන්නේ කියලා. පැහැදිලිද දරුවනේ? එහෙනම් මේ වගේ එකකදී හොඳම දේ තමයි අපි ඒකක පොඩ්ඩක් සලකලා බැලුවනම් හරි. මොකද දැන් අපි හොයන්නේ පුතේ ස්කන්ධය නම් අදාළ සමීකරණයෙන් උත්තරේ එන්න ඕන කිලෝග්‍රෑම් වලින් නේද? මම ස්කන්ධය හොයන සමීකරණයක් ගොඩනගලා ඒකට උත්තරේ එන්නේ තප්පර වලින් නම් ඒ සමීකරණේ වැරදි දරුවෝ. ඒතකොට දෙපැත්ත මාන සමාන වෙච්ච නැති නිසායි එහෙම වෙන්නේ.
හරි. ඉතින් මානක සැරේ සමාන කරනවට වඩා ලේසි ඒකක චුට්ටක් බලන එක. මොකද අපිට ඒකක ටිකක් මතකයි, ඒකක සුළු කරන්න ලේසි. ඒ නිසා ඒකක වලින් බලලා ඒකක වලින් සමාන විතොත් අන්න අපිට කියන්න පුළුවන් මාන සමාන වෙනවා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැත්නම් අපිට මාන වලිනුත් සමාන වෙන්නේ නැහැ කියලා පිළිගන්න පුළුවන්. හරි. අපි බලමු පුතේ මේකේ p ටයි පුතේ ප්‍රකාශනයේ ලියලා තියෙන්නේ p කියනවා ශක්ති සම්ප්‍රේෂණ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ශක්තිය ගමන් කරන ශීඝ්‍රතාවය පිළිබඳවයි මේ කියලා තියෙන්නේ. රයිට්. අපි බලමු පුතේ මේ එක් එක් භෞතික රාශීන් ටිකෙන් කොහොමද ශක්ති සම්ප්‍රේෂණ ශීඝ්‍රතාවය සඳහා ඒකකයක් ලබා ගන්න කියලා. හරි. බලන්න දරුවනේ p කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වන ශීඝ්‍රතාවය. ශක්තිය සම්ප්‍රේෂණය වන ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයකට ජූල් කොච්චර යනවද කියන එක. තප්පරයට ජූල්. රයිට්. එතකොට ජූල් කියන්නේ පුතේ අපි දන්නවනේ නිව්ටන් මීටර් කියලා. එතකොට නිව්ටන් කියන එක kg ms ඍණ 2 කියලා ගත්තොත් අපිට මේ ටික සුළු කරාම එනවා kg m වර්ග s ඍණ 3 කියලා. එහෙනම් පුතේ p ගේ ඒකක මූලික ඒකක ඇසුරින් ලිව්වොත් තප්පර ඝනයට වර්ග මීටර් කිලෝග්‍රෑම්. ওই විදිහටයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පුතේ මේ සමීකරණ පහෙන් අපිට නිවැරදි සමීකරණ තෝරනකොට දකුණු පැත්තේ තියෙන පද ටිකේ ඒකක ටික සුළු කරනොත් එන්නේ ඔය ඒකකේම නම් අන්න වමේ දකුණේ අපිට මාන සමානයි කියන්න පුළුවන්. හරි. පුතේ ඊට පස්සේ අපි අනිත් පද ටිකත් පොඩ්ඩක් හඳුනගෙන ඉමු. අපිට කියනවා කඹයක් දිගේ ගමන් ගන්න සංඛ්‍යාතය f. සංඛ්‍යාතය කියන්නේ පුතේ සංඛ්‍යාතය අපි මන්නවා හර්ට්ස් වලින්. හර්ට්ස් කියන්නේ මොකද්ද? තත්පරයට. ඒ කියන්නේ ශ්‍රිණ එක නේද? ඊළඟට විස්තාරය y විස්තාරය. විස්තාරය කියන්නේ පුතේ මේ තරංගයේ උස. ඒක අපි මනින්නේ සිම්පල් a. එහෙම නැත්නම් සිම්පල් a අකුරුනුත් අංකණය කරනවා. ඒ කියන්නේ පුතේ මීටර වලින්. දිගක්නේ. හරි. මියු යනු කම්බියේ ඒකක දිගක ස්කන්ධය. මියු කියලා කියන්නේ කම්බියේ ඒකක දිගක ස්කන්ධයලු. ඒකක දිගක ස්කන්ධය කියන්නේ මීටරයකට තියෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය. c යනු තරංගයේ ප්‍රවේගයයි. තරංගයේ ප්‍රවේගය නම් අපි දන්නවා පුතේ තත්පරයට මීටර වලින් තමයි මනින්නේ නේද? හරි. ඉතින් ඔන්න අපි ඒකක ටික හඳුනාගත්තා. අපි දැන් බලමු පුතේ එක් එක් ප්‍රකාශන වලින් සත්‍ය ලෙස පිළිගන්න පුළුවන් ප්‍රකාශනය මොකක්ද කියලා. බලන්න පුතේ පළවෙනි එක. පළවෙනි එක කියනවා p සමානයි 2.5 වර්ග mu c වර්ග f y වර්ග. ඔන්න ඔය විදිහට දීලා තියෙන්නේ. අපි පුතේ ඒකක තියෙන පද ටික විතරක් ආදේශ කරගෙන සුළු කරලා බලමු. mu බලන්න පුතේ mu ගේ ඒකකයේ අපිට ආවේ kg m ඍණ 1. right. c වර්ග c කියන්නේ වේගයනේ. එහෙනම් ms ඍණ 1 කියන ඒකකයේ වර්ග වෙනවා. f සංඛ්‍යාතය s ඍණ 1 y වර්ග y කියන්නේ මීටර වර්ග. බලන්න පුතේ සුළු කරොත් එක සැරේම kg මෙතන එනවා m වර්ගයක්, මෙතනත් m වර්ගයක්, m ගේ 4 වෙනි බලය, m ඍණ 1ක් කැපුණොත් m ගේ 3. s ඍණ 1 වර්ග වුණාම s ඍණ 3යි, ඍණ 3යි. s ඍණ 1 වර්ග වුණාම s ඍණ 2යි, ඒකයි s මේ s ඍණ 1 වර්ග වුණාම s ඍණ 2යි, මෙතන s ඍණ 1යි. ඒ දෙක ගුණ වෙනකොට පුතේ ඍණ 2යි ඍණ 1යි එකතු වෙනවා. ඒ කියන්නේ s ඍණ 3යි. බලන්න p ට එන්න ඕන s ඍණ 3 හරි m වර්ග. හැබැයි මෙතන m ඝනයක් ඇවිල්ලා මේක නිවැරදි පිළිතුර විදියට පුතේ අපිට බාර ගන්න බෑ එහෙනම් නේද? හරි. ඊළඟට අපි බලමු පුතේ අංක 2. මෙන්න දෙවනි පිළිතුර. දෙවනි පිළිතුරේ අපිට දීලා තියෙනවා p සමානයි 2.5 වර්ග mu වර්ග c වර්ග f y වර්ග. ඔන්න ඔය විදිහටයි අපිට දීලා තියෙන්නේ. පුතේ බලන්න ඒකේ mu වර්ග. mu කියන්නේ kg m ඍණ 1 එයාගේ වර්ගයක් තියෙනවා. c වර්ග ms ඍණ 1 වර්ග f තප්පරයට s ඍණ 1 y වර්ග මීටර වල වර්ග. බලන්න පුතේ මේක නම් සුළු කරන්න අවශ්‍යත් නෑ. මොකද කිලෝග්‍රෑම් වල වර්ගයක් එනවා. පිළිතුරට කිලෝග්‍රෑම් වල වර්ගයක් එන්න බෑ. මොකද p ගේ එකක වල කිලෝග්‍රෑම් වර්ගයක් නෑ. එහෙනම් මේක සුළු කරන්න කෙනුත් තේරුමක් නෑ. මොකද කිලෝග්‍රෑම් වර්ගයක් මේ ප්‍රකාශනයේ සුළු කරොත් මේ පැත්තට එනවා. ඒ කියන්නේ පුතේ මේ සමීකරණයේ වම් පස කොටස kg m වර්ග s ඍණ 3, දකුණු පස කොටස මේ සමීකරණයේ පුතේ දකුණු පස කොටසේ
kg වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධේ වර්ගයක්. ඒ කියන්නේ මාන වලින් බැලුවොත් m වර්ගයක් තියෙනවා. හැබැයි මේ පැත්තේ m වර්ගයක් නැහැ. එහෙනම් පුතේ මේ සමීකරණය කොහෙත්ම නිවැරදි වෙන්න බෑ. ඒක වැරදි අනිවාර්යයෙන්ම. පුතේ අපි යමු එහෙනම් අංක 3ට. තුන්වෙනි එකේ අපිට දෙනවා පුතේ p සමානයි 2 වර්ග mu c f වර්ග y mu c f වර්ග y කියලා. බලමු පුතේ ඒකේ mu kg m ඍණ 1 c ms ඍණ 1 f වර්ග s ඍණ 1 වර්ගය ඊළඟට y කියන්නේ මීටර. බලන්න පුතේ මේ ටික සුළු කරොත් kg එනවා m ඍණ 1ට m කැපෙනවා මෙතන m එකක් ඉතුරුයි s ඍණ 1යි මෙතන s ඍණ 2යි s ඍණ 3යි. එහෙනම් මේකත් පුතේ අර p සඳහා ලැබෙන ඒකකයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් තුන්වෙනි සමීකරණයත් වැරදි. අපි ඊළඟට යමු පුතේ 4 සහ 5 කියන පිළිතුරු බලන්න. මෙන්න බලන්න 4 වෙනි එක. 4 වෙනි එකේ පුතේ බලන්න p සමානයි 2 වර්ග mu වර්ග CFY වර්ග වර්ග කියලා තියෙනවා. දැන් බලන්න පුතේ මේකෙදි mu වර්ග කියන්නේ kgm ඍණ 1 පදයේ වර්ගයක්නේ. ඒ කියන්නේ පුතේ කිලෝග්‍රෑම් වර්ගයක් එනවා. ඒ වගේම ඉතිරි පද 4ටම කිලෝග්‍රෑම්. mu ඇර ඉතිරි පද 3ටම කිලෝග්‍රෑම් නැහැ. එහෙනම් කිලෝග්‍රෑම් වර්ගයක් එනවා පුතේ 4 වෙනි පිළිතුරත් සුළු කරලා බලන එකෙන් තේරුමක් නැහැ. මොකද වම් පස කිලෝග්‍රෑම් වර්ගයක් ආවේ නැහැ. මොකද දකුණු පස කිලෝග්‍රෑම් වර්ගයක් ඇවිල්ලා වම් පස කිලෝග්‍රෑම් වර්ගයක් එන්නේ නැහැ කියන්නේ පුතේ දෙපැත්තේ එකක සමාන නැහැ. ඒ කියන්නේ සමීකරණය අනිවාර්යයෙන්ම වැරදි. අපි ඊළඟට යමු පුතේ 5 වෙනි එක බලන්න එහෙනම්. දැන් එකේ ඉඳන් ගත්තම උත්තර 4ම වැරදි. එහෙනම් 5 වෙනි එක නිවැරදි පිළිතුර වෙන්න ඕන. නමුත් එහෙම කරන්න එපා. අපි 5 වෙනි එකත් හදලා බලමු නේද? 5 වෙනි එකේ තියෙනවා පුතේ 5 වෙනි එකේ තියෙනවා පුතේ p සමානයි 2 වර්ග mu c y වර්ග f වර්ග දැන් බලන්න පුතේ මේකේ mu කියන්නේ kg m ඍණ 1 c කියන්නේ ms ඍණ 1 y වර්ග m ගේ වර්ගය f වර්ග කියන්නේ s ඍණ 1 වර්ගය. බලන්න පුතේ මේ ටික සුළු කරොත් kg m ඍණ 1ට m කැපෙනවා මෙතන m වර්ගයක් එනවා s ඍණ 1යි s ඍණ 3යි s ඍණ 3 එනවා. එහෙනම් බලන්න පුතේ පස්වෙනි පිළිතුරේ වම් පස p ගේ එකක අපි වෙනම හොයලා තියෙන්නේ. වම් පස සහ දකුණු පස ඒකක සමානයි. මූලික ඒකක ඇසුරින් පරිපූරක ඒකක නැහැ. වම් පසයි දකුණු පසයි මූලික ඒකක ඇසුරින් සමානයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මාන බැලුවොත් දෙපස සමානයි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ පස්වෙනි පිළිතුර. මේ ප්‍රශ්න පත්‍රයට ඔන්ලයින් පිළිතුරු ලියපු දරුවන්ට ලැබුණු පිළිතුරු පහේ පස්වෙනි පිළිතුරේ සීට වර්ගයක් තිබ්බ පුතේ. එතන පොඩි මුද්‍රණ දෝෂයක් තිබ්බා. ඉතින් ඒ නිසා මේ ගැටලුව හදලා එවලේ උත්තර ආපු නැති දරුවෝ කලබල වෙන්න එපා. ඇයි එවලේ ආවේ නැත්තේ කියලා. හරි. මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් තිබ්බ පුතේ. ඒක පස්සේ ඔබට ලැබිච්ච PDF පේපර් එකේ නිවැරදි කරලා ඇති. හරි. දරුවෝ ඉක්මනට හදා ගන්න බෝඩ් එක බලන්න නැතුව පුළුවන් නම් තනියෙන් හදලා අඩුපාඩු විතරක් බෝඩ් එක බලලා හදා ගන්න. හරි. අපි යමු දරුවනේ එහෙනම් ඊළඟ ගැටලුවට. බලන්න පුතේ 21 වෙනි ගැටලුවේ අපෙන් අහනවා පීඩනයේ වාරයක් වර්ගඵල යන ප්‍රකාශයෙන් ලැබෙන රාශිය මැනීමට සුදුසු ඒකකය වන්නේ. හරි. ඔන්න බලන්න පුතේ. පීඩනයේ වාරයක් වර්ගඵලයයි අපෙන් අහන්නේ. පීඩනයේ වාරයක් වර්ගඵලය. පීඩනයේ වාරයක් වර්ගඵලය. බලන්න පුතේ පීඩනය කොහොමද අපි මනින්නේ? පීඩනය පුතේ පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලයනේ. ඉතින් බලය අපි නිව්ටන් වලින් අරගෙන වර්ගඵලය මීටර් වලින් ගත්තොත් වර්ග මීටර් වලින් අපිට එනවා පීඩනය මනින්න වර්ග මීටරයට නිව්ටන්. මේ ඉන්නේ පීඩනය සඳහා ඒකකය. එහෙනම් පීඩනය සඳහා අපි nm වර්ග ආදේශ කරමු වර්ගඵලය. හරි වර්ගඵලය මීටර් වර්ග. බලන්නකො මේ දෙක සුළු වුණාම අපිට එනවා නිව්ටන් කියලා. එහෙනම් මේ පීඩනයේ වාරයක් වර්ගඵලය කියන භෞතික රාශිය මැනීමට සුදුසුම ඒකකය මොකද්ද? නිව්ටන්. ඔබට මම තව දෙයක් කියලා දෙන්නම්. මේ බලන්න පුතේ. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලයනේ. ඒ අකුරෙන් දෙපැත්තම ගුණ කරාම අපිට එනවා බලය සමානයි පීඩනයේ වාරයක් වර්ගඵලය.
එහෙනම් පීඩනය වර්ගඵලයෙන් ගුණ කරාම පුතේ අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? අපිට එහෙනම් බලයයි පුතේ පීඩනය වර්ගඵලයෙන් ගුණ කරාම ලැබෙන්නේ. හරි. එහෙමනම් දරුවනේ 21 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. දරුවනේ 22 වෙනි ගැටලුවේ අපෙන් අහනවා පහත සඳහන් කවර සමීකරණයේ දෙපස මාන සමාන වේද කියලා. ඉතින් උත්තර පහෙන් පුතේ වම් පැත්තේ තියෙන පීඩනය පීඩනයට සමානයි කියලා දීලා තියෙනවා විවිධ භෞතික රාශීන් පහක්. අපි මේ භෞතික රාශි පහේ මාන හොයමු. මාන හොයනවට වඩා ලේසි එයාලගේ ඒකකය හොයාගන්න එක. ඒකක දෙක සමාන නැත්නම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මාන වලින් මේ දෙන්න සමාන නැහැ කියලා. පුතේ අපි දන්නවා පීඩනය නම් ඒකකම නෝද? මේ බලන්න. පීඩනය සමානයි පුතේ බලය බෙදීම වර්ගඵලයට නේද? බලය නිව්ටන් වර්ගඵලය වර්ග මීටර වුණොත් වර්ග මීටරයට නිව්ටන් තමයි පීඩනයේ ඒකක විදියට එන්නේ. මේ සඳහා අපි SI ව්‍යුත්පන්න විශේෂ නාමය පැස්කල් භාවිතා කරනවා. එහෙනම් පුතේ මෙන්න පීඩනය නම් nm ඍණ 2 වෙන්න ඕන. අනිත් පැත්තේ අපිට දෙනවා ඒකක පරිමාවක බලය. ඒකක පරිමාවක එක පරිමාවකට බලයයි මේ කියලා තියෙන්නේ. ඉතින් පුතේ පරිමාව මනින්නේ අපි ඝන මීටර වලින්. එහෙනම් ඒකක පරිමාවක බලය කියන්නේ ඝන මීටරයක තියෙන නිව්ටන් ප්‍රමාණය. රයිට්. එතෙන්දිම පුතේ මේ දෙක සමාන නැහැ කියලා පේනව නේද? ඒකක සමාන නැත්නම් පුතේ අපිට මාන වශයෙන් සමාන වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. දෙවෙනි එකේ කියනවා ඒකක පරිමාවක ශක්තිය. ඒකක පරිමාවක එහෙනම් ඒකක පරිමාව නම් ඝන මීටරයක ශක්තිය නම් ජූල්. මෙන්න මේක චුට්ටක් අපිට සුළු කරලා බලන්න වෙනවා. පුතේ ජූල් කියන්නේ නිව්ටන් මීටර නේද? ජූල් කියන්නේ නිව්ටන් මීටර. වාරයක් m ඍණ 3. අන්න බලන්න මේක සුළු කරාට පස්සේ පුතේ අපිට nm ඍණ 2 ලැබෙනවා. මේ පැත්තේ පීඩනය කියන්නේත් nm ඍණ 2නේ. ඔව්. අපෙන් අහන්නේ කවර සමීකරණයේ දෙපස මාන සමාන වේද කියලානේ. පුතේ මේකේ දෙපැත්තේ ඒකක සමාන වෙනවා. ඒකක සමානයි නම් අනිවාර්යෙන් මාන සමාන වෙන්න ඕන. තුන්වෙනි එකත් හතරවෙනි එකත් පස්වෙනි එකත් අපි බලමු පුතේ. දැන් පිළිතුර නම් 2 කියලා අපිට තේරෙනවා. නමුත් අනිත් තුනත් අපි හොයලෙමු. තුන්වෙනි එකේ කියනවා ඒකක වර්ගඵලයක ශක්තිය. ඒකක වර්ගඵලයක ඒකක පරිමාවක නම් ඝන මීටරයට ඒකක වර්ගඵලයක නම් වර්ග මීටරයට ජූල්. ඉතින් ජූල් කියන්නේ නිව්ටන් මීටර් වර්ග මීටරයට ගුණ වුණාම අපිට එනවා පුතේ nm ඍණ 1. එහෙනම් පීඩනය කියන්නේ nm ඍණ 2නේ. එහෙනම් මේ දෙක පුතේ ගැලපෙන්නේ නැහැ. හතරවෙනි එකේ අපිට කියනවා ඒකක කාලයකට ශක්තිය. ඒකක කාලයකට ශක්තිය. ඒකක තප්පරයට ශක්තිය. එහෙනම් තප්පරයට ජූල්. පුතේ මෙතෙන්දි ජූල් කියන්නේ නිව්ටන් මීටර්නේ. බලන්න පුතේ මේක සුළු වුණාට වර්ග මීටරයට නිව්ටන් කියලා පදයක් හැදෙන්න විදියක් නැහැනේ. එහෙනම් පුතේ මේක පිළිගන්නත් බෑ. පස්වෙනි එක ඒකක පරිමාවක ඒකක කාලයක ගම්‍යතාවය. ටිකක් දිගයි. අපි බලමු ඒකක පරිමාවක ඒකක කාලයක. ඒකක පරිමාවක නම් ඝන මීටරයට. ඒකක කාලයක නම් තප්පරයට. ගම්‍යතාවය පුතේ ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය වාරයක් ප්‍රවේගයේ ගුණිතය. ඒ කියන්නේ kg/ms ඍණ 1. දැන් බලන්න පුතේ මෙන්න මේකේ s ඍණ 1යි s ඍණ 1යි s ඍණ 2 වෙනවා. kg/ms ඍණ 2යි m ඍණ 3. පුතේ kg/ms ඍණ 2 කියන්නේ නිව්ටන් නේද? kg/ms ඍණ 2 කියන්නේ නිව්ටන්. ස්කන්ධය කිලෝග්‍රෑම් තප්පර වර්ගයට මීටර කියන්නේ ත්වරණය. ස්කන්ධය වාරයක් ත්වරණයෙන් බලය තමයි ලැබෙන්නේ අපිට. එහෙනම් නිව්ටන් ඝන මීටරයටයි එන්නේ. එහෙනම් පුතේ මෙතෙන්දිත් පීඩනය අපි දන්නවා nm ඍණ 2 කියලා. මේ දෙක ගැලපෙන්නේ නැහැ. එහෙනම් 22 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරගන්න තියෙන්නේ දෙවැනි පිළිතුර පීඩනය කියන එකයි ඒකක පරිමාවක ශක්තියයි කියන එකයි දෙකේම පුතේ ඒකක සමානයි. ඒකක සමාන හින්දා අපිට මාන සමානයි කියන්න පුළුවන්. පැහැදිලි නේද දරුවනේ? දරුවනේ 23 වෙනි ගැටලුවේ ml ඍණ 1 t ඍණ 2 මාන ඇත්තේ කියලා අපිට භෞතික රාශීන් පහක් දීලා තියෙන පුතේ. මේ භෞතික රාශීන් පහ අතරින් මෙන්න මේ කියන ml ඍණ 1 t ඍණ 2 මාන තියෙන මොන භෞතික රාශියටද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. දරුවන්ට දැන් තර්ක කරලත් ගන්න පුළුවන්. නමුත් පුතේ ඔබට තාම මේවා හුරු නැති නිසා මම මේ සියලුම පදවල මාන නැවත වතාවක් හදන්නම්. ඔබත් ඒ වගේම සියලුම පදවල මාන නැවත වතාවක් හදලා සටහන හදන්න. එතකොට දරුවනේ මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබේවි. හරි. බලන්න පුතේ පළවෙනි එක බලය. F බෙදීම
6i5AV කියලා අපිට ලැබෙනවා. මෙන්න පුතේ ඔය කියන භෞතික රාශීන් පහටම අපි සමීකරණ ලිව්වා. ඒ සමීකරණ ඇසුරින් අපි බලමු මේ එක් භෞතික රාශියේ මාන ලබාගෙන ml ඍණ 1 t ඍණ 2 මාන තියෙන්නේ මොකටද කියලා. හරි. බලන්න පුතේ පළවෙනි එක අපිට ඕන බලයට නේද? බලයේ මාන F ගේ මාන. F ගේ මාන ගන්න පුළුවන් පුතේ F සමාන m ස්කන්ධයේ වාරයක් ත්වරණයනේ. ස්කන්ධයේ වාරයක් ත්වරණය. ස්කන්ධයේ වාරයක් ත්වරණය. ඒතර පුතේ ස්කන්ධය කියනකොට මානය m ත්වරණය ms ඍණ 2 ඒ කියන්නේ lt ඍණ 2. පීඩනය සමානයි පුතේ බලය බෙදීම වර්ගඵලයට. ඉතින් මෙතෙන්ට එන ඒකකය ගත්තා නම් මාන හොයන්න හරි ලේසි. බලය කියන්නේ නිව්ටන් එහෙම නැත්නම් kg ms ඍණ 2 ඒක බෙදුනොත් වර්ගඵලයෙන් වර්ග මීටර වලින් අපිට එනවා kg m ඍණ 1 s ඍණ 2. එහෙනම් පුතේ පීඩනයේ මාන අපිට කෙලින්ම ලියන්න පුළුවන් කොහොමද? kg කියන්නේ ස්කන්ධය m, මීටර කියන්නේ දිග, දිගෙහි ඍණ 1 කියන්නේ l ගේ ඍණ 1, s ගේ ඍණ 2 ඒ කියන්නේ t ගේ ඍණ 2. එහෙනම් පුතේ බලන්න ඔය 23 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන ml ඍණ 1 t ඍණ 2 කාගේ මානද? පීඩනයේ මාන. නමුත් පුතේ 3 4 5 පිළිතුරු දැන් අපි හොයන එක අවශ්‍යත් නැහැ. නමුත් අපි ඒ 3 නැවත හදමු පුතේ. හදලා ඒ වෙනුත් මාන හොයාගෙන යමු. ක්ෂමතාවය සමානයි කාර්ය බෙදීම කාලය. කාර්ය ප්‍රමාණය මනිනවා පුතේ ජූල් වලින්, කාලය තප්පර වලින් මනිනවා. ජූල් කියන්නේ නිව්ටන් මීටර. බෙදීම තප්පර. නිව්ටන් කියන්නේ අපි දන්නවා නිව්ටන් පුතේ kg ms ඍණ 2 වාරයක් m බෙදීම s. එහෙනම් මේක සුළු කරොත් එනවා මොකද්ද? kg m වර්ග s ඍණ 3 නේද? එහෙනම් දරුවනේ මේක අපි සුළු කරලා අපිට ආවා kg m වර්ග s ඍණ 3. එහෙනම් අපිට මාන ලියන්න පුළුවන් පුතේ p ගේ එහෙම නැත්නම් මෙතෙන්දි p කියන්නේ ක්ෂමතාවයේ, kg කියන්නේ ස්කන්ධය එක් වතාවක්, දිග දෙවතාවක්, කාලය ඍණ 3 වතාවක් ml වර්ග t ඍණ 3 කියලා. ගම්‍යතාවය p සමාන mv. m කියන්නේ ස්කන්ධය. ඒක හරි ලේසි. m කියන්නේ ස්කන්ධය එහෙනම් මාන m, v කියන්නේ ප්‍රවේගය ms ඍණ 1 ඒ කියන්නේ lt ඍණ 1. ඊට පස්සේ පුතේ දුෂ්‍රාවීතාවයේ මාන ගන්න මම භාවිතා කරනවා f සමානයි 6i5a නීට v කියන සමීකරණේ. ඒකේ නීට උක්ත කරගත්තම මට ආව f බෙදීම 6i5av කියලා. පුතේ මෙතනින් මට පුළුවන් නීටගේ මාන වලට ප්‍රකාශනයක් ගන්න. මෙන්න නීට සමානයි f ගේ මාන බෙදීම 6i5 කියන්නේ නීත දෙකක් මාන නැහැ. a හා v ගේ මාන. f බලයේ මාන පුතේ මට ආවා mlt ඍණ 2. මේක බෙදන්න ඕන a කියන්නේ පුතේ අරය, එතකොට දිගක් l, v කියන්නේ ප්‍රවේගය lt ඍණ 1. බලන්න පුතේ මේ ටික සුළු කරොත් මට එනවා m l l කැපිලා ගිහිල්ලා එක l කෙනෙක් උඩට ගියාම l ඍණ 1 වෙනවා. t ඍණ 1ට t ඍණ 1ක් කැපිලා ගියොත් ml ඍණ 1 t ඍණ 1 කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් දරුවනේ මෙන්න මට 23 වෙනි ගැටලුවට පිළිතුර විදියට ආව ml ඍණ 1 t ඍණ 2 ඒ කියන්නේ පීඩනයේ මාන කියලා. හැබැයි මම එතරින් නැවතුන්නේ නැහැ 3 4 සහ 5 කියන පිළිතුරුත් වලටත් අදාළ මාන හෙව්වා. ඔබත් පුතේ ඒ විදියට ඔබට ලැබෙන MCQ එකක උත්තර 5ක් ලැබෙනවනේ. ඒ උත්තර 5න් එකක් හරියනවා නම් ඒක හරි ගියපු හේතුවත් අනිත් 4 වරදිනවා නම් අනිත් 4 වරදින්න හේතුත් මෙන්න මේ සියල්ල හොයන්න. ඒ කියන්නේ උත්තර 4 ගැන ගොඩක් හොයන්න. එකක් හරි ගිහිල්ලා ඉතුරු 4 වැරදිනේ. අර වැරදි 4 ගැනත් හොයන්න පුතේ. අන්න ඒ විදියට ප්‍රශ්නයක් විවරණය කරනකොට ඒ විදියට අපි ප්‍රශ්නයක් ඇතුළට යනකොට පුතේ අපිට ගොඩාක් දේවල් අහු වෙනවා. ගොඩාක් තැන්වල තියෙන સિદ્ધාන්ත අපිට අහු වෙනවා. හරි. ඔබ මේ විදියට මේ පේපරේ විවරණය කරොත් නැවත විභාගෙ ලියන තාක්කල් මාන බලන්න ඕන වෙන්නේ නැහැ. හරි. විභාගෙට මාන බලන්න නෙමෙයි. උසස් පෙළට ආපහු මාන පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි යමු දරුවනේ එහෙනම් ඊළඟ ගැටලුවට. බලන්න පුතේ 24 වෙනි ගැටලුවේ අපිට කියනවා පහත් දැක්වෙන සමීකරණයේ V1 හා V2 වෝල්ටීයතාවයන් වන අතර I මගින් ධාරාවක් නිරූපණය වෙනවා කියලා. මෙන්න මේ වගේ සමීකරණයක් දීලා අපෙන් අහනවා පුතේ K1 බෙදීම K2ට තියෙන්නේ කුමන ඒකකයක්ද කියන එක. හරි. මෙන්න බලන්න පුතේ අපි මුලින්ම K1 බෙදීම K2 පදයක් හදාගෙනමු. එහෙනම් මුළු සමීකරණයම බෙදන්න වෙනවා මට K2 ගෙන්. බෙදාගෙන ගියොත් පුතේ මේ පැත්තට එනවා V1 බෙදීම K2 සමානයි මේ පැත්තට එනවා K1 බෙදීම K2 වාරයක් I. මෙතන K2 පදේ නෑ පුතේ බෙදලා යන නිසා V2. හරි. දැන් පුතේ මේ වගේ සමීකරණයක් පවතින නම් මොකද්ද වෙන්න ඕන? හැම පදයකම මාන වෙන වෙනම සමාන වෙන්න ඕන. ඒ කියන්නේ පුතේ V1 බෙදීම K2 පදේ මාන සමාන වෙන්න ඕන
K1 බෙදීම K2 වාරයක් I කියන පදේ මානවලට ඒක සමාන වෙන්න ඕන පුතේ V2 කියන පදේ මානවලට. ඉතින් මාන සමාන වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ කොටස් වල ඒකක සමාන වෙන්න ඕන. හරි. බලන්න පුතේ මම මේ K1 බෙදීම K2 තියෙන පදය සහ V2 පදය සංසන්දනය කරන්න. මෙතන පුතේ තියෙනවා K1 බෙදීම K2 ඊළඟට I. මේ පැත්තේ තියෙනවා පුතේ V විභවයක්. ඉතින් මෙයාලගේ ඒකක හරි. ඒකක සැලකුවොත් පුතේ අනිවාර්යයෙන්ම දෙපස ඒකක සමාන වෙන්න ඕන මාන සමාන වෙනවා. මෙන්න බලන්න මේ V කියන එකේ ඒකක වෝල්ට් කැපිටල් V මයි. I ධාරාව පුතේ ඇම්පියර්මයි. ධාරාව කුමන ඒකකයෙන් ගුණ වුණාමද වෝල්ට් වලට සමාන වෙන්නේ. ඔන්න ඔතෙන්දී පුතේ අපිට වැදගත් වෙනවා මෙන්න මේ සමීකරණය V = IR. ඔබ සාමාන්‍ය පෙළට මේ සමීකරණය ඉගෙනගෙන තියෙනවා. ධාරාව ඇම්පියර් වලින් මැනලා ප්‍රතිරෝධය ඕම් වලින් මැන්නොත් විභවය වෝල්ට් වලින් තමයි අපිට ලැබෙන්නේ නේද? හරි. එහෙනම් ප්‍රතිරෝධය ඕම් හා ඇම්පියර් වල ගුණිතයෙන් වෝල්ට් කියන පිළිතුර එනවා කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඕම් සහ ඇම්පියර් කියන ඒකකවල ගුණිතයෙන් වෝල්ට් කියන ඒකකය ලැබෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ පැත්තේ වෝල්ට් නේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තෙත් වෝල්ට්ම වෙන්න එපයි. එහෙනම් K1 බෙදීම K2 කියන අනුපාතයට අපිට කියන්න පුළුවන් ඕම් ප්‍රතිරෝධය ඒකක පවතින්න ඕන කියලා. එහෙනම් K1 බෙදීම K2ට ඕම් කියන ඒකකේ ලැබෙන්න නම් K1 බෙදීම K2ට ප්‍රතිරෝධය ඒකක පවතින්න ඕන. හරි. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් නිවැරදි පිළිතුර ප්‍රතිරෝධය ඒකක ඇත කියන එක නේද?
භෞතික විද්‍යාව නූතන හා සම්භාව්‍ය භෞතික විද්‍යාව අතර සැබෑ සංවාදය තිලින්න කුමාරසිංහ